නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ 45 වසක් මුළුල්ලේහි දේශනා කොට වදාළ මේ උතුම් සද්ධර්මය අපි කාටත් යහපත පිණිස පවතින උතුම් වූ ශ්‍රී සද්ධර්මයක්. මේ ධර්මයේ තුල කවුරු හරි තමන්ගේ මනස සුළු මොහොතක් නමුත් යොදවනවා නම් සුළු මොහොතක් නමුත් ඊට අනුරූපව තමන්ගේ මානසිකාරය යොදවනවා නම් එය බොහෝ කාලයක් ඔහුට හිත සුව පිණිස පවතින දෙයක්. පිනතුනි අපි කරුණ විමසා බලනකොට දකින්නට පුළුවන්කම තියෙනවා සෑම කෙනෙක්ම පරක් තෙරක් නොපෙනෙන අනවරාග්‍ර සංසාර ගමනක සැරිසරන ආකාරය පිළිබඳව අනවරාග්‍ර සසර ගමනක සැරිසරන්නට හේතුව පිළිබඳව අපි විමසා බලනකොට දකින්නට පුළුවන්කම තියෙනවා තණ්හාවේ පැවැත්ම නිසා තමයි මේ අනවරාග්‍ර සසර පැවැත්ම තියෙන්නේ කියලා. තණ්හාව තමයි මේ වර්තනයේට සංසාර වෘත්තයට හේතුව. ඒ නිසා යම්කිසි කෙනෙක් තණ්හාව පිළිබඳව දැනගන්නවා නම් එය ඔහුට මේ සසර ගමන නතර කරන්නට සසර දිනීමට හේතු වන දෙයක්. සම්මාදිට්ඨි සූත්‍රය තුල විශේෂයෙන්ම අපට දකින්නට පුළුවන්කම තිබෙනවා ආර්ය ශ්‍රාවකයෙකු ඒ ආර්ය තත්වයට පත්වන්නට සම්මා දිට්ඨිය ඔහු තුල පවතිනවා නම් ඒ සම්මා දිට්ඨිය ඔහු තුල පවතින්නට අවශ්‍ය වෙන්නේ මොන ආකාරයෙන්ද? එහෙම නැතිනම් සම්මා දිට්ඨිය හොති උජුගතාස්ස දිට්ඨි සම්මා දිට්ඨියට ඒ වගේම ඔහුගේ දිට්ඨිය ඍජු බවට පත් වෙනවා නම් ඒ මොන ආකාරයටද කියලා දක්වනකොට මේ තණ්හාවෙහි පැවැත්ම පිළිබඳව දක්වන ආකාරය. එතකොට තණ්හාවෙහි පැවැත්ම පිළිබඳව දැක්වීමේදී මෙතනදී අපි හඳුනා ගන්නට අවශ්‍යයි කොහොමද තණ්හාව කියලා කියන්නේ මොකද්ද? තණ්හාවේ හට ගැනීම කියලා කියන්නේ මොකද්ද? තණ්හාවෙහි නිරෝධය වැයවීම කියලා කියන්නේ මොකද්ද? ඒ වගේම ඊට පවත්නා ප්‍රතිපදාව මොකද්ද කියන එක. ඒ පිළිබඳව අපි විමසා බලීමේදී මේ සම්මාදිට්ඨි සූත්‍රයේහි එන ධර්ම න්‍යාය පිළිබඳව අපි තේරුම් ගැනීම වටහා ගැනීම ඊටාම වැදගත් වෙනවා. එතකොට දැන් මේ දහම් පර්යාය අපි විමසා බලනකොට අපට දකින්නට පුළුවන් ජරා මරණයෙහි ඉඳලා ජාතිය ඊට පස්සේ ජාතියට හේතුව හැටියට භවයට හේතුව හැටියට උපාදානයට හේතුව හැටියට තණ්හාව ආදී ලෙස මේ විදිහට මේ පෙන්වාගෙන එනු ලබන්නේ පටිච්චසමුප්පාද ධර්ම સિદ્ધාන්තය. එතකොට තණ්හංච පජානාති, තණ්හා සමුදයංච පජානාති, තණ්හා නිරෝධංච පජානාති, තණ්හා නිරෝධගාමිනී පටිපදංච පජානාති කියලා මෙන්න මේ පැවැත්ම පිළිබඳව නැතිනම් තෘෂ්ණාවගේ පැවැත්ම පිළිබඳව සරියුත්තරුන් වහන්සේ පිළිතුරු සපයා දෙනවා. එතකොට මෙතනදී තණ්හංච පජානාති කෙනෙක් තෘෂ්ණාව පිළිබඳව දැනගන්නවා නම් තණ්හංච පජානාති කියලා කියනවා. තණ්හාව පිළිබඳව තෘෂ්ණාව පිළිබඳව දැනගන්නවා නම් ඒ ආර්ය ශ්‍රාවකයාට සම්මා දිට්ඨියට පත්වීම පිණිස හේතු වන ලබන දෙයක් තණ්හංච පජානාති. ඒ වගේම තණ්හා සමුදයංච පජානාති කියලා කියනවා. තණ්හාවගේ සමුදය කුමන ධර්මයක් නිසා කුමන ප්‍රත්‍යක් නිසාද මේ තණ්හාව උපදින්නේ කියන මේ තණ්හා සමුදය පිළිබඳව අවබෝධයක් තියෙනවා නම් තණ්හා සමුදය පිළිබඳව දන්නවා නම් එපමණකිදු මේ ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨියටපත් උනේ වෙයි. ඔහුගේ දිට්ඨිය ඍජු භාවයටපත් උනේ වෙයි කියලා දක්වනවා. ඒ වගේම යම්කිසි ආකාරයකට ඒ තණ්හාවගේ නිර්වශේෂ නිරෝධයක් වේ නම් ඒ තණ්හාවගේ දුරු කිරීමක් වේ නම් අන්න ඒ පිළිබඳව දන්නාකම දුරු කරන ප්‍රතිපදාව පිළිබඳව දන්නාකමත් කියන මේ කරුණු ටික තමයි පෙන්වන්නේ. එතකොට තණ්හංච පජානාති කියලා කියනකොට මේ තණ්හාව පිළිබඳව දන්නවනම් එතකොට මේ මොනවද මේ තණ්හාව කියලා කියන්නේ? විග්‍රහ කොට දක්වනවා චෛමේ ආවුසෝ තණ්හා කාය. එවත්නි මේ තණ්හා කාය
තෘෂ්ණාව විද්‍යමාන වන ස්වභාවය චෛමේ මේ 6 ආකාරයක දකින්නට පුළුවන්කම තිබෙනවා. 6 ආකාර වූ තෘෂ්ණාවක් ලෝකයට විද්‍යමාන වෙනවා. මොනවාද? රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. මේ තමයි 6 ආකාර වූ තණ්හා කාය කියලා කියන්නේ. 6 ආකාර වූ තණ්හා කාය. තණ්හාව කියන වචනය අපි බලනකොට අපි දන්නවා ඇලීම කියලා, තෘෂ්ණාව කියලා අපි හඳුනා ගන්නවා. ඒ වගේම ලෝභය කියලා අපි තව පැත්තකින් හඳුන්වනවා. ඒ වගේම මේ පර්යාය පද රාශියක් 101ක් අපිට දක්වන්නට පුළුවන්කම තියෙනවා මේ තණ්හාවට යෙදෙන පර්යාය වචනයන් විදියට. එතකොට මේ යම් තෘෂ්ණාවක්, තණ්හාවක්, ලෝභයක්, අවිජ්ජාවක් මෙබඳු ස්වභාවයක් තියෙනවා නම් මේ තමයි තණ්හාව කියලා කියන්නේ. ඒකට තණ්හංච පජානාති කියලා කියනකොට තණ්හාව දැනගන්නවා කියලා කියනකොට මේ සයාකාර වූ තෘෂ්ණා කාය පිළිබඳව දන්නා දැකීම තමයි එතනදී අර්ථ ගන්නවන්නේ අපි තේරුම් ගන්නට අවශ්‍ය වන්නේ. රූප තණ්හා. රූපේ පිළිබඳව පවත්නා යම් කිසි කෙනෙකුගේ තණ්හාවක් තියෙනවා නම් ඒ රූපේ පිළිබඳව පවත්නා ආසාවට, කැමැත්තට තමයි රූප තණ්හාව කියලා කියන්නේ. එතකොට රූපය කියලා කියන්නේ මේ ඇහැට දකින්නට කැමැති රූපය. ඔබට යම් කිසි විදිහකින් යම් රූපයක් ඇහෙන් දකිනකොට සුවක් සොම්නසක් දැනෙනවා නම්, ඔබට යම් රූපයක් දකිනකොට ආසාවක් ඇති වෙනවා නම්, සතුටක් දැනෙනවා නම්, අන්නේ ආසාවක් ඇතිවන, සතුටක් දැනෙන ඒ රූපේ තමයි මේ කියන්නේ රූප තණ්හා කියලා. ඒ රූපය අසුරු කරන අවස්ථාව තමයි කියන්නේ රූප තණ්හාව කියලා. රූපේට තියෙන කැමැත්ත. එතකොට ලෝකයේ තුල ඉන්න බොහෝ දෙනෙකුට කාමාවචර මට්ටමේ ජීවත් වෙන සෑම සත්වයකටම පාහේ රූපය පිළිබඳව තියෙන කැමැත්ත අප්‍රහීනයි. ඒ නිසා ඇහැට දකින්නට ප්‍රියමනාප වන රූප වුන්ට තිබෙනවා. එතකොට මේ තණ්හාව මේ ආකාරයෙන් අපට ඇහැට රූපයක් දකිනකොට දකින රූපේ පිළිබඳව තණ්හාව පවතිනවා කියලා කියනකොට මේක හඳුන්වන තව වචනයක් තමයි කාම තණ්හා කියලා කියන වචනේ. කාම තණ්හා. එතකොට කාමය, කැමැත්ත පිළිබඳව තියෙන ඇලීමක් ඒක. එතකොට මේ කාම තණ්හාව කියලා කියන්නේ මෙතන තිබෙන බැඳීම, මෙතන තියෙන ඇලීම කියන මේ දේ අපි හඳුනා ගන්නට ඕනේ. එතකොට කාම තණ්හා කියන වචනේ බොහොම රළු වුණත් අපි ආදරය, ස්නේහය මොන වචනේ පාවිච්චි කළත් මෙතන තියෙන්නේ පොදුවේ ගත්තාම කාම තණ්හාව. එතකොට දැන් මවක් තමන්ගේ දරුවා පිළිබඳව තිබෙන දාරක ස්නේහය. දරුවා පිළිබඳව ඔබේ හිතේ තියෙන කැමැත්තක්. ඒ දරුවා පිළිබඳව ඔබේ සිතෙහි තියෙන කැමැත්ත ගත්තත් ඒකත් කාම තණ්හා තමයි. එතකොට යම්කිසි විදිහකින් ඔබ ඇහැට දකින්නට ප්‍රියමනාප වන යම්කිසි රූපයක් පිළිබඳව ඔබේ හිතේ තියෙන ඇලීම, ඒ පිළිබඳව තියෙන කැමැත්ත, ඒක කාම තණ්හාව තමයි. එතකොට මේ රූප දකින්නට ඇති කැමැත්ත කොටින්ම ගත්තාම යම් රූපයක් දකිනකොට ඔබේ හිතේ ඇති වෙනවා නම් ඇලීමක්, ඔබේ හිතේ ඇති වෙනවා නම් බැඳීමක්, ඔබේ හිතේ ඇති වෙනවා නම් ඒ පුන පුනා දැකීම පිණිස කැමැත්තක්. අන්න ඒක හඳුන්වනවා කාම තණ්හා කියලා. කාම තණ්හාව. එතකොට මේ කාම තණ්හාව කියලා කියන්නේ හුදු යම් කිසි විදිහකින් ලිංගිකත්වයේ පිළිබඳව ඇතිවන කැමැත්ත කියන එකම නෙමෙයි. සිතෙහි යම් රූපයක් දැකීම පිණිස පුන පුනා ඒ නැවත බැලීම පිණිස ඇතිවන තණ්හාවම හඳුන්වන ලබන තවත් පර්යාය වචනයක් තමයි කාම තණ්හා කියලා කියන්නේ. එතකොට රූපේ පිළිබඳව ඇතිවෙන තණ්හාව තියෙනවා කාම තණ්හාවක් විදිහට. ඒ වගේම රූපේ පිළිබඳව තවත් තණ්හාවක් තියෙනවා. ඒ තමයි භව තණ්හා කියලා කියනවා. භව තණ්හා. එතකොට භව තණ්හා කියලා කියනකොට අර කාම තණ්හාව ඇති වුණ රූපයම කෙනෙකුට ඇති වෙනවා නම් සාස්වතයි. ඒ රූපය පවතිනවා. ඒ රූපය ලෝකෙ තුල විද්‍යමානයි. ඒක තියෙනව නොවෙනස්ව. ඒ බඳු හැඟීමක් ඒ රූපේ පිළිබඳව තිබෙනවා නම් ඒක විග්‍රහ කොට දක්වනවා. අන්න ඒකට කියනවා භව තණ්හාවයි කියලා. ඒක ලෝකයේ තුල යම් කිසි කෙනෙකුට ලෝකයේ රූපේ පිළිබඳව ආස්වාදය කරමින් ඒ කියන්නේ ඒක සස්සතයි කියන හැඟීමක් තියෙනවා නම් ඒකට කියනවා
භව තණ්හාව. එතකොට රූපය පිළිබඳව කෙනෙකුට කාම තණ්හාවක් ඇති වුණා. රූපය පිළිබඳව කෙනෙකුට එහි පැවැත්මක් තියනවා කියලා ඇති වෙන සාස්වත ගතිකත්වයක ඇති වෙන දැක්මක් තියෙනවා. ඒකට කියනවා භව තණ්හාව කියලා. එතකොට ඒ සස්සතන්ති ඒ පිළිබඳව විග්‍රහ කොට දක්වනවා. සස්සතන්ති කියලා කියන්නේ සාස්වතයයි. එවං අස්සාදෙන්ති පවත්තමානා තණ්හා කියලා. එතකොට ඒ රූපය පිළිබඳව සාස්වතයයි ආස්වාදනය කරමින් පවත්නා වූ තෘෂ්ණාව හඳුන්වනු ලබනවා භව තණ්හාව කියලා. ඊට පස්සේ යම්කිසි කෙනෙකුට ඒක මේ විභවය පිනිස ඒ කියන්නේ උච්චිජ්ජති විනස්සති इति. ඒක මේ රූපය මෙතනින් පස්සේ සිඳිලා යනවා. මෙතනින් පස්සේ නැති වෙනවා. මේක නැති වෙනවා නම් හොඳයි. එතකොට මෙතනින් පස්සේ මේ රූපේහි පැවැත්මක් නැහැ. මේක මේ පැවැත්ම මෙතනින් පස්සේ ඉවරයි. ඔක්කොම මෙතනින් කෙලවර වෙනවා. මේ ආකාර ලෙස රූපේ පිළිබඳවම කෙනෙකුට තියෙනවා නම් එබඳු කැමැත්තක් ඒකට කියනවා උච්ඡේද නිස්ෘත ආසාවක් කියලා. උච්ඡේද නිස්ෘත කැමැත්තක් කියලා. ඒකට එකක් තියෙන රූපේ ආරම්භයම. එතකොට රූපය ආරම්භය කෙනෙකුට තියෙනවා කැමැත්ත තණ්හාව තුන් ආකාරයකට තියෙනවා. කෙනෙක් ඒ රූපය පිළිබඳවම ඇලෙනවා. කෙනෙක් රූපය පිළිබඳවම ඇලෙනවා. රූපය පිළිබඳවම එයාගේ අදහස් සංඥා පවත්වනවා. ඒක තමයි රූපය පිළිබඳව තියෙන කාම තණ්හාව කියලා හැඳින්වෙන්නේ. ඒ වගේම මේ සස්සත දිට්ඨි සහගත රාග භාවේන සාස්වත දෘෂ්ටි සහගත ඇලීමෙන් යුක්තව යම්කිසි කෙනෙක් රූපය නිට්ටයයි කියලා ගන්නවා. රූපේ පවතිනවා කියලා ගන්නවා. රූපේ ශාස්වතයි කියලා ගන්නවා. එතකොට මෙන්න මේ විදිහට රූපේ පිළිබඳව නිට්ටයයි දුහයි ශාස්වතයි කියලා හංගිනකම කියලා කිව්වේ එයා හිතින් හිතන කමක් තියෙනවා නම් රූපේ ලෝකේ නොවෙනස්ව තියෙනවා. දැන් අපිට මේ ශාස්වත හැඟීම තියෙනවානේ. ඒ කියන්නේ අපි උපදින්න කලින් ලෝකේ තිබුණ ලෝකයේ තුල අපි ජීවත් වෙනවා. ලෝකේ තියෙනකොට අපි මරණයටපත් වෙනවා. මේ තමයි සාමාන්‍යයෙන් අපේ හිතේ ඇතිවන සාමාන්‍ය දැකීම. ඒකට රූපේ පිළිබඳව කෙනෙකුට මෙන්න මේ විදිහට සාස්වත ගතිකත්වය අනුව දැකීමක් තියෙනවා. ඒකට මේකට කියනවා ඒක තණ්හාවෙම තව ස්වභාවයක් තමයි. ඒක භව තණ්හාව. ඒක විග්‍රහ කරන්නේ අර සාස්වත ගතිකත්වයක් එක්ක තියෙන නිසා රූපේ පැවැත්මත් එක්ක ගත්ත භව තණ්හා කියන වචනය තුල තමයි ඒක විග්‍රහ කොට දක්වන්නේ. ඒ වගේම විභවය පිළිබඳව, ඒ කියන්නේ විනාශය පිළිබඳව කෙනෙකුට ඇතිවන තණ්හාව. ඒ කියන්නේ සමහර වෙලාවට කෙනෙක් හිතාගෙන ඉන්නවා මේකේ කර්මානුරූපව හේතුව සහ ඵලය කියන දේ පිළිබඳව තැකීමක් නැහැ. ඒ පිළිබඳව අවබෝධයක් නැහැ. ඒ තැකීමක් සහ අවබෝධයක් නැතිකම නිසා ඒකේනා මේ රූපයම පුද්ගලයා රූපයම කෙනා කියලා හිතලා ඒ පිළිබඳවම කල්පනා කිරීම මත එයාට ඇතිවන දෙයක් තියෙනවා. ඒ තමයි මේ රූපේ නැති වෙනකොට අර පුද්ගල බව දුර වෙලා යනවා කියන එක. රූපය නැති වෙනකොට අර පුද්ගලයා නැති වෙලා යනවා. ඒක සිඳිලා යනවා. ඒක විනාශයටපත් වෙනවා. එතකොට මේ ඔක්කොම මෙතනින් පස්සේ ඉවරයි. ආය හොඳ නරක කර්මයන්ගේ පැවැත්මක් හෝ රැස්වීමක් හෝ සිදුවීමක් ඇත්තේ නැහැ. මේ ඔක්කොම මෙතනින් පස්සේ ඉවරයි. මේ විදිහට හිතන අයුරක් කල්පනා කරන බවක් ඇතැම් අයගේ චිත්තසංතාන තුළ තිබෙනවා. මේකට කියනවා විභවය පිළිබඳව තියෙන කැමැත්ත කියලා. ඒතකොට දැන් ඔබට තේරුම් ගන්නට පුළුවන් මෙතනදී අපි රූප තණ්හා කියලා රූපේ පිළිබඳව තියෙන කැමැත්ත වර්ගීකරණය කරනකොට අපිට ඒක තුන් ආකාරයකට හම්බ වෙනවා. කොටින්ම කියනවා නම් රූපය පිළිබඳව මොන අයුරකින් අපි කල්පනා කළත් ඒ රූපය පිළිබඳව ඔය සීමාව ඇතුලේ කල්පනා කරන හැම දෙයක්ම තෘෂ්ණාව නැමැති රාමුවට තෘෂ්ණාව නැමැති භාජනය ඇතුළට අපිට දාන්නට පුළුවන්කම තියෙන දේවල්. ඒක තමයි කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මේ තණ්හා තුනට මේ තණ්හාව ඇතුළත් කරලා වර්ගීකරණයට ලක් කරලා මේ බෙදලා දාන්නේ. ඊට පස්සේ චෛමේ තණ්හා කාය කියලානේ කිව්වේ. තණ්හා කායවල හයක් තියෙනවා. ඊට පස්සේ මිනිස්සු ආස කරන දේ තමයි ශබ්දය කියලා කියන්නේ. රූපේ කිව්වා වගේම ශබ්දේ. එතකොට ශබ්දය තියෙනවා. ශබ්දයේ පිළිබඳව අපේ හිතේ ඇති වෙන කැමැත්ත. මේ ගීතය හරි මිහිරි. එතකොට ඒ ශබ්දයේ පිළිබඳව අපිට තියෙන කැමැත්තක්. ඒක පුන පුනා ඇහිීම පිණිස ආසාවක්. ඒ වගේම මේ ශබ්දය ලෝකෙ තුල विद्यमान වන පවතින ආයුධයක් කියලා කෙනෙකුට ශාස්ත්‍රය අනුව යනවා. ඊට පස්සේ
එතනින් පස්සේ ආය සිඳීමකට යනවා. ආය මේ අපේ මේ ජීවිතේ නැති වෙලා යෑමෙන් පස්සේ හෝ ඒක ආපහු ඇත්තේ නැති දෙයක් බවට පත් වෙනවා. එතකොට ඒ පිළිබඳව විභවයක් අපි කල්පනා කරනවා. ඒ ශබ්ද කියන දේ පිළිබඳව ආපහු ඇසීමක් අපිට ඇත්තේ නැහැ මේ ජීවිතේ මෙතනින් කෙලවර වුණාට පස්සේ. ඊට පස්සේ විභවය පිළිබඳව කල්පනා කරනවා ඒත් ශබ්දයේ මත තැවරිලා ශබ්දයේ මත පතිත වෙලා ගන්න තීරණයක් හැටියට. එතකොට මෙන්න මේ විදිහට ශබ්දයේ පිළිබඳව තුන් ආකාරයකින් ගන්නවා. එතකොට මේ විදිහටම ගන්ධ, රස, ස්පර්ශ සහ අරමුණු පිළිබඳව කෙනෙකුගේ සිතෙහි හටගන්න සිතෙහි පවත්නා තෘෂ්ණාව සිතෙහි හටගන්න සිතෙහි පවත්නා තෘෂ්ණාව හඳුන්වනු ලබනවා තුන් ආකාරයකට. එතකොට 18 ආකාරයකට මේ විදිහට තෘෂ්ණාව බෙදා දක්වනවා. තෘෂ්ණාව ආකාර 18ක් විදිහට මේ ආකාරයට බෙදා දක්වනවා. එතකොට මෙන්න මේ ආකාරයට අපි ගත්තාම ආකාර 18ක් කියලා කියනකොට දැන් ඔබට පැහැදිලි ඇති. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මේ තණ්හා තුනට අර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන 6 අපි වැඩි කරලා ගත්තාම රූපේ 3යි, ශබ්දේ 3යි මේ විදිහට අපි ගත්තාම අපිට 18 ආකාරයක් වන තණ්හාව හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම කෙනෙකුට මේ ආධ්‍යාත්මික රූපේ දිහා බලනකොටත් එබඳු තණ්හාවක් උපදිනවා. බාහිර රූප දිහා බලනකොටත් තණ්හාවක් උපදිනවා. ආධ්‍යාත්මික රූපේ දිහා කාම තණ්හාවත්, භව තණ්හාවත්, විභව තණ්හාවත් උපදිනවා. බාහිර රූපේ තුලත් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හාව කියන දේ උපදිනවා. මෙන්න මේ විදිහට මේක ආධ්‍යාත්මික සහ බාහිර රූපේ විදිහට ගත්තහමත් අපිට මේ තණ්හාවේ පැවැත්ම රූපේ මත පතිත වෙනවා. එතකොට මෙන්න මේ ආකාරයට 36 ආකාරයකට අපිට දකින්න පුළුවන්කම තියෙනවා මේ තෘෂ්ණාවෙහි පැවැත්ම ආධ්‍යාත්මික සහ බාහිර ભેදය අනුව. ඊට පස්සේ මේක තවදුරටත් අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. මේ 36 ආකාරයක වර්තමානයේ තුල හම්බෙන රූපේ වගේම අතීතයේ සහ අනාගතයට ණය පැමිණවීම විදිහට අතීත රූප ගැනත් අපි කල්පනා කරනවා, අනාගත රූප ගැනත් අපි ප්‍රාර්ථනා කරනවා. මෙන්න මේ විදිහට මේ තණ්හාව අපේ සමස්ත ජීවිතයේ පුරාවටම විහිදී යන ආකාරය වර්ගීකృత කරලා අපි සටහනක් විදිහට දක්වන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ලෝකයේ තුල යම් දෙයක් පිළිබඳව අපිට කැමැත්තක් තියෙනවා නම් ඒ සෑම තැනක්ම සෑම දෙයක්ම මේ තුල අන්තර්ගතයි. කැමැත්තක් කියලා යමක් තියෙනවා නම් අතීතේ පිළිබඳව හිත ඉන්න කෙනෙකුගේ මනස හෝ වේවා, අනාගතයේ පිළිබඳව කල්පනා කර ඉන්න කෙනෙකුගේ මනස හෝ වේවා, වර්තමානයේ තුල පවත්නා දෙයක් පිළිබඳව කල්පනා කරන්නෙකුගේ මනස හෝ වේවා, ඒ සෑම තැනකම පවත්නා තණ්හාව මේ ස්පර්ශ ආයතන 6හි ආධ්‍යාත්මික සහ බාහිර ආදී ભેදයන්ගෙන් ඇතිවන තණ්හාවට ඇතුළත් ඒක කැමැති විදිහට ගන්නකම, ඒ වගේම ස්ථාවරත්වයට නිට්ටයව දුහව පවත්නා බවින් ගන්නාකමත්, ඒ වගේම විභවය අනුව ගන්නාකමත් කියන ආකාරයන්ගෙන් මේක පැතිරී පවත්නා බව අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. මේ තමයි තණ්හාවේ තියෙන සාමාන්‍ය ස්වභාවය. තණ්හාවේ තියෙන ස්වභාවය. එතකොට මේ තණ්හාව කියන එක ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි වට්ටමූලික තණ්හාව සහ සමුදාචාර තණ්හාව කියලා කියන්නේ. වට්ටමූලික තණ්හාව, සමුදාචාර තණ්හාව. මේ කතා කරන්නේ දැන් අපි තණ්හාව කතා කළා, වර්තමානයේ තුල යෙදෙන තණ්හාව 36 ආකාරයකට කතා කළා. ඒ බෙහෙදේ නෙමෙයි. එතකොට අපි තණ්හාව කියලා කියන්නේ අන්න ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම කියන ඒවා තුල පවත්නා තණ්හාව තමයි. හැබැයි මේ තණ්හාව කෙනෙකුගේ ජීවිතය තුල යෙදෙන ආකාර දෙකක් තියෙනවා. ඒ 36 ආකාර තණ්හාව වර්තමානයේ තුල පවත්නා කෙනෙකුගේ ජීවිතය තුල ක්‍රියාත්මක වන ආකාර දෙකක් තියෙනවා. මොනවද මේ ක්‍රියාත්මක වන ආකාර දෙක? වට්ටමූලික තණ්හා සහ සමුදාචාර තණ්හා විදිහට මේ තණ්හාව ආකාර දෙකකට ක්‍රියාත්මක වෙනවා. වට්ටමූලික තණ්හාව සහ සමුදාචාර තණ්හාව. එතකොට වට්ටමූලිකයි කියලා කියන්නේ, වට්ට කියලා කියන්නේ වර්තනය කියන එක, පැවැත්ම කියන එක, වට කියන එක, සංසාර පැවැත්ම, සසර වට කියන එක. එතකොට මේ සංසාර වෘත්තයක් තියෙනවා නම්, සසර පැවැත්මක් තියෙනවා නම්, මෙන්න මේ සසර පැවැත්මට මුල් වන තණ්හාව තමයි
වට්ටමූලික තණ්හා කියලා කියන්නේ. ඊට පස්සේ සමුදාචාර තණ්හාව කියලා කියනවා මේ අපිට ජීවිතය තුළ සාමාන්‍යයෙන් උපදින තණ්හාවට කියනවා සමුදාචාර තණ්හාව. වට්ටමූලික තණ්හා සහ සමුදාචාර තණ්හාව. අර තණ්හාව රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම පිළිබඳව පවත්නා තණ්හාව ක්‍රියාත්මක වීමේ ආකාර දෙක තමයි මේ වට්ටමූලික සහ සමුදාචාර තණ්හාව කියලා කියන්නේ. එතකොට මේ තණ්හාවේ ක්‍රියාත්මක වීම දෙක අපි අපේ ජීවිතය තුළින් අපි දැක්කොත් ඔබට තණ්හාවේ පැවැත්මක් තියෙනවා මේ එදිනෙදා ජීවිතය තුළ තණ්හාව ඔබ තුළ ක්‍රියාත්මක වෙන විදිය. ඒ තමයි මේ ලෞකික කටයුතු සිද්ධ කරනකොට සෑම මොහොතකම ඔබට යම් යම් දේවල් මත කැමැත්ත උපදිනවා. ඔබ දරුවට ආදරෙයි, ස්වාමියාට බිරිඳට ආදරෙයි. ඊට පස්සේ ඔය තියෙන දේවල් වලට කැමතියි. ඔබ කැමැත්ත තියෙන දේ තමයි හොයන්නේ. යටත් පිරිසෙන් ඔබ ගන්න ආහාරය පවා අද ආහාර රුචිය කියන තැන පවා තණ්හාව කියන දේ භාවිත වෙන්නේ. එතකොට මේ ජීවත් වෙනකොට එදිනෙදා ලෞකික ජීවිතය කියන දේ සම්පූර්ණයෙන්ම තණ්හාව තුලින් ක්‍රියාත්මක වන ආකාරයක් තියෙනවා. එදිනෙදා ජීවිතේ පැවැත්ම සම්පූර්ණයෙන්ම තණ්හාව තුලින් අරගෙන යන්නේ. තණ්හාවෙන් තමයි මේ ලෝකයේ තුල මේ පැවැත්ම සම්පූර්ණම නිර්මාණය කරලා දෙන්නේ. ඒකට ඒ තණ්හාවේ පැවැත්ම මත තමයි අද අපේ දර්ශනයේ යෙදිලා තියෙන්නේ සහ අපි ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා තමයි අපි හැම වෙලාවකදීම කැමැති දේ හඹා යන්නේ සහ කැමැති දේ ලබා ගැනීම සඳහා උත්සාහවත් වෙන්නේ. ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ කියලා කියන්නේ. එතකොට ලෝකේ හැමදාම ඌණයි මිනිස්සුන්ගේ හිත ඇතුලේ අඩුවක් තියෙනවා. මිනිස්සු තෘප්තියකටපත් වෙලා නැහැ. තෘෂ්ණාවට 16ක් විදිහට මිනිස්සු වැඩ කරනවා. ලෝකයේ ඌණයි හිස්තනක් තියෙනවා ලෝකයට හැම වෙලාවම අතෘප්තිකර බවක් තියෙනවා. තෘෂ්ණාවට 16ක් වෙලා තියෙනවා. එතකොට තණ්හා දාසෝ කියලා කිව්වේ ඒක. එතකොට මේ ලෞකික ජීවිතය තුළ අපි හැම වෙලාවකදීම කරන්නේ ඒ දාසකම තමයි. මොනවටද අපි මේ දාසකම කරන්නේ? අපි රූප බලලා ඇහැ පිනවනවා. හැබැයි ඒක පිරීමකට යන්නේ නැහැ කොච්චර වුණත්. සතර මහා ගංගා වැටුණත් මොන ප්‍රමාණ වලින් ලෝකේ මහා ජල කඳවල් මුහුදට එකතු වුණත් සාගරයේ පිරීමක් නැහැ වගේ අපට දකින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. මේ තෘෂ්ණාවේ පිරීමක් තියෙනවා. තෘෂ්ණාවේ පිරීමක් තියෙනවා කියන එක දකින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. අතෘප්තිකරයි. තවමදි. තව දෙයක් ඕනේ. තෘප්තියට පත්වන්නට නම් අපිට තව දෙයක් ඕනේ. ඒ දේ ලබා ගන්නකොට ඒක නෙමෙයි අපිට තව දෙයක් අවශ්‍යයි. අවශ්‍ය තවත් දෙයක් තියෙනවා. මෙන්න මේ ආකාරයන්ගෙන් අපිට මේ තණ්හාවට 16ක්ව හැමදාම හොයන දේවල් හැමදාම බලාපොරොත්තු වෙනවා. එක දෙයක් ලබාගත්ත මිනිස්සයා තව දෙයක් ලබා ගැනීම පිණිස කැමැත්තෙන් පසු වෙනවා. ඒක තණ්හාව හැමදාම ලෝකයේ අතෘප්තිකර මට්ටමක තමයි මිනිස්සුන්ව තියලා තියෙන්නේ. ඒක කාගේ චිත්තසංතානයකට පොදුයි. තණ්හාව මගින් ගෙනල්ලා දෙන ප්‍රශ්න පත්‍රයේ මිනිස්සු කවදාවත් ලියලා ඉවර කරන දෙයක් නෙමෙයි. මොකද එක ප්‍රශ්න ටිකට උත්තර ලියලා ඉවර වෙනකොටම තව ප්‍රශ්න ටිකක් ගෙනල්ලා දීලා තියෙනවා. නිසා තණ්හාවේ ස්වභාවය තමයි හැමදාම අපි මේ දේවල් වලට දාසකම් පවත්වනවා. ඒ නිසා ඔබ කැමති රූප රැක ගන්න, ඔබ කැමති රූප ඔබට ලබා ගන්න, ඔබ කැමති ශබ්දයේ විදිහට පවත්වාගෙන ඒ දේවල් ලබා ගන්න, ගන්ධ, රස, ස්පර්ශ සහ ඔබ කැමති විදිහට ඔබේ මනස පවත්වා ගැනීම සඳහා නිරන්තර වෑයමක නිරන්තර උත්සාහයක ඔබ නියැලෙනවා. කොටින්ම කියනවා නම් ඔබ ලෞකික ජීවිතේ ජීවත් කරනවා කියන බව තියෙන්නේ මාද තණ්හාව නිසා. ලෞකික ජීවිතේ ජීවත් කරනවා කියන බව අද विद्यमान වෙලා තියෙන්නේ මොයි විදිහට තණ්හාවේ ක්‍රියාකාරීත්වය නිසා. මිනිස්සු බලාපොරොත්තු වෙනවා, මිනිස්සු අපේක්ෂා කරනවා, බලාපොරොත්තු සහ අපේක්ෂා පසුපස්සේ තමයි මිනිස්සු පන්නගෙන හඹාගෙන දුවගෙන යන්නේ. බලාපොරොත්තු සහ අපේක්ෂා පසුපස්සේ. එතකොට මේ දේවල් පසුපස්සේ හඹාගෙන, මේ දේවල් පසුපස්සේ පන්නගෙන, මේ දේවල් අනුව මිනිස්සු ජීවත් වෙනකොට ඔවුන්ගේ සමස්ත ජීවිතේම ඒ තණ්හාව මත පවතින දෙයක් කියලා කියනවා. එතකොට මේ ජීවත් වන්නට අවශ්‍ය වෙන එදිනෙදා ජීවිතය තුළ පවත්නා තණ්හාවේ ස්වභාවය. එතකොට තණ්හාව මෙන්න මේ විදිහට පවතිනවා වගේම මේ තණ්හාවේ තව පැවැත්මක් තියෙනවා. මේක හැම වෙලාවකදීම සසර ගමනට මුල් වන තැනක පවතිනවා. සසර ගමනට මුල් වන තැනක පවතිනවා. අර
ගහකාර කන්දිට්ඨෝසි පුනගේ හන්නකාහසි සබ්බාතේ පාසුකා බග්ගහ ගහකූටං සක්කිතං සංඛාරගතං චිත්තං තණ්හානං khයමජ්ජකා කියලා බුදුරජාණන් වහන්සේ අර දැක්ුවේ උදාන වාක්‍යයක් විදිහට මේ ගේ හදන වඩුවව දැක්ක කියලා කියනවා. ගේ හදන වඩුවව දැක්කා. එතකොට මේ ගේ හදන්නේ මොන වඩුවද? තෘෂ්ණාව නැමැති වඩුව. අපිට මේ වර්තමාන භවයේ නැමැති මෙතන ගෙයක් තියෙනවානේ. අපිට ඉන්න තැනක් තියෙනවා. ඉන්න තැනක් ලැබිලා තියෙනවා. එතකොට මේ ගේ අපිට හදලා දීලා තියෙන වෙන කවුරුත් නෙමෙයි. මේ ගේ හදලා තියෙන තෘෂ්ණාව නැමැති වඩුව. යම් වෙලාවක මේ ගේ බිඳිලා යනවා. තව ගෙයක් හදලා දෙනවා. ඊට පස්සේ ඒ ගෙදරට යනවා. ඒක බිඳිලා යනවා තව තැනකට යනවා. මේකෙන් මේ කියන්නේ සාස්වතවාදයක් නෙමෙයි. මෙතනින් මෙතනට විඥානයේ ගියා කියන දේ ගැන නෙමෙයි. මේ තණ්හාවගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව හඳුන්වලා දෙනවා. මේක හැම වෙලේකදීම ගෙවල් හදන කෘත්‍ය කරනවා. තණ්හාව කාගේද කියලා අහුවාම ප්‍රශ්නය සුදුසු නෑ කියලා කිව්වනේ. කල්ලෝසි කියනවා. මේක ප්‍රශ්නේ සුදුසු නෑ. ප්‍රශ්නය නුසුදුසුයි. තණ්හාව කාගේද කියලා අහන්න සුදුසු නෑ. තණ්හාව කුමන ප්‍රත්‍යයෙන් උපදිනවද කියලා අහන්න සුදුසුයි. එනිසා තණ්හාව කියලා කියන්නේ අපි මේක පුද්ගලවාදයක් ආරෝපණය කළාට කෙනෙක් නෙමෙයි. හැබැයි පුද්ගලවාදයක් ආරෝපණය කළා කියනවා තණ්හාව නැමැති වඩුව මම ඔබව දැක්කා. එතකොට මේ තණ්හාව නැමැති වඩුව තමයි මේ ගේ සකස් කරන්න. ඒ කියන්නේ මේ භවයේ පැවැත්ම සිද්ධ කරන්න මේ තණ්හාව කියන දේ නැතිනම් මේ වටය මේ පැවැත්ම සංසාරය කියන තැන සකස් කිරීම සිද්ධ කරන්නේ සංදිය සකස් කරන්නේ හැම වෙලාවකදීම තණ්හාව. තණ්හාව නැමැති මේ සංදිය සකස් කරන්න නැත්නම් ඒක එතනින් ඉවරයි. තණ්හාව නැමැති මේ සංදිය මෙතන සකස් කරන්න නැත්නම් ඒක එතනින් ඉවරයි. ඒ නිසා මේ තණ්හාවෙම අනික් පැත්ත තමයි මේ සසර වට සකස් කරනවා කියන ස්වභාවය. සසර වට සකස් කරනවා. එතකොට ඒක සාමාන්‍යයෙන් අපි හිතනවට වඩා ඊටාම සියුම් ඊටාම සූක්ෂම ධර්මයක්. ලෝභය කියන එක අපිට හඳුනා ගන්න පුළුවන් ඊටාම පහසුවේ. කියන්නේ ලෝභයයි තණ්හාවයි දෙකක් කියන්න උත්සාහවත් වෙනව නෙමෙයි. මේකේ කෘත්‍ය විදිහට ඔබට හඳුන්වා දෙන්නට උත්සාහවත් වෙන්නේ. එදිනෙදා ජීවිතය තුළ ඔබට යෙදෙන තණ්හාව, හිතේ ඇතිවෙන ආසාව, හිතේ ඇතිවෙන කැමැත්ත, ලෝභ චෛතසිකය මේ දේ ඔබට තේරුම් ගන්න එච්චරම අපහසු නෑ. මේ දේ තේරුම් ගන්න යම් මට්ටමකින් පහසුව පුළුවන් දෙයක් පිළිබඳව කැමැත්තක් ඇති වෙනවා නම් මේ තමයි ලෝභය කියලා ඔබට ඒ පිළිබඳව තේරුම් ගැනීමේ හැකියාවක් තියෙනවා. හැබැයි මේ වටයට මේ වර්තණයට මේ සසරේ පැවැත්මට හේතු වෙනකම තණ්හාවේ ඒක තේරුම් ගන්න එක පහසුවෙන් කෙනෙකුට කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මොකද ඒ තණ්හාව හැම වෙලාවකදීම ඇසුරු කරන්නේ මේ ස්කන්ධ ධර්මයක්. ස්කන්ධ ටිකේ පිළිබඳව ඒ තණ්හාව බැසගෙන පවතිනවා. ඒකට කියනවා නිකාන්ති තණ්හා කියලා. නිකාන්තික්ෂණෙහි පවත්නා තණ්හාව. එතකොට මේ තණ්හාව හැම වෙලාවකදීම සසර පැවැත්ම පිණිස හේතු වෙනවා කියන තැන මේ නිකාන්තික්ෂණෙහි පවතින තණ්හාව ඒක හේතුයි හැම මේ ප්‍රතිසන්දිය ලබා දෙන්නට. දැන් කුසලයක් කර්මණු කළත් කර්ම නිමිත්තක්නේ. මරණාසන්න මොහොතේ චුති ප්‍රතිසන්දි පිළිබඳව අපි කතා කරනකොට චුතිසිතට අරමුණු වන අරමුණ ඒක කර්ම නිමිත්ත කුසල කර්මයක් වෙන්න පුළුවන්. හැබැයි තණ්හාව නැතුව උපදිනවද? කර්මයට කෙනෙක් උපදින්නේ නැහැ කවදාවත්. කර්මයට පමණක් කෙනෙක්ව උපද්දවන්න පුළුවන් කමක් ඇත්තෙත් නැහැ. කර්මයට තණ්හාව යෙදෙන නිසා තමයි උපදින්නේ. එනිසා කොයි වෙලාවකවත් තණ්හා කර්මය කියන එක තනිව කතා කරන්නේ නැහැ. අවිද්‍යා කර්ම තණ්හා කියලා අපි හේතු ටිකක් කතා කරනවානේ. තණ්හාව ප්‍රධාන හේතුවක්. කර්මයට තණ්හාව නොයදුනා නම් ප්‍රතිසන්දියක් ලැබෙන්නේ නැහැ. තණ්හාව යෙදෙන නිසා තමයි ප්‍රතිසන්දියක් ලබා දෙන්නේ. එතකොට ඒක බලන්න තණ්හාව යෙදෙනවා කියන දේ කොයිතරම් සියුම්ව යෙදෙනවද කියනවනම් කුසල කර්මයක් පිළිබඳව කුසල නිමිත්තක් පිළිබඳව තණ්හාවෙන් ඇසුරු වෙනවා. අකුසල කර්ම නිමිත්තක් පිළිබඳව තණ්හාවෙන් ඇති වෙනවා. ඒක කොච්චර බලවත් දෙයක්ද කියනවනම් කොච්චර සියුම් දෙයක්ද කියනවනම් කෙනෙකුට කර්ම නිමිති ගති නිමිති පහළ වුණත්
මරණාසන්න මොහොතේදී අවසාන අවස්ථාවේදී කෙනෙකුට කර්ම නිමිති, ගති නිමිති යාගේ సంతානය තුල ඉපදුනත් කර්ම නිමිති, ගති නිමිති පහළ වුණත් පිනතුනි ඔහුටත් මේ තණ්හාව යෙදෙනවනේ. දැන් කෙනෙක් සමහර වෙලාවට මරණාසන්න මොහොතේ එයාට ගති නිමිති පහළ වෙන්න පුළුවන්. ඊළඟ මොහොතේ එයා උපදින්න ඉන්න ඊළඟ මොහොතේ ප්‍රතිසන්දි වශයෙන් පත්වන්නට තියෙන තැන එයාට ගති නිමිති විදිහට පේන්න පුළුවන්. අපාය යන්න ඉන්න කෙනෙකුට ගින්දරෙන් පිච්චෙනවා දැනෙන්න පුළුවන්. යමපල්ලෝ දකින්න පුළුවන්. මේ එයාට ඒ වගේ එබඳු ගති ලක්ෂණ පේන්න, ඕලාරික ගති ලක්ෂණ පේන්න පටන් ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට කෙනෙක් දුකට අකමැතිනේ. දුක් නිමිති පේනකොට පිච්චෙනවා කියලා පේනකොට එතෙන්ට අකමැතිනේ. එතකොට එහෙනම් තණ්හාව නැතුව එතනින් අයින් වෙන්න පුළුවන්කම තියෙන්න බෑ. හැබැයි එහෙම වෙන්නේ නැහැ. අර ගති නිමිති ඉදිරිපත් උනත් ඒ තැනකට ප්‍රතිසන්දි වශයෙන් යන්න තණ්හාව වැඩ කටයුතු සිද්ධ කරනවානේ. ඒකට හිතන්න තණ්හාවේ තියෙන සියුම් බව කොච්චරද කියලා. ඒ තණ්හාව යෙදෙන්නේ හැම වෙලාවකදීම ස්කන්ධ ටිකක් එක්ක. ඒ කියන්නේ කර්මයක් තියෙනවා, කෙලෙසයක් තියෙනවා. තණ්හාව කියන එක හැම වෙලාවකදීම මේ කෙලෙස් කෘත්‍ය සිද්ධ කරනවා. තණ්හාව කියන එක කෙලෙස් කෘත්‍යයක් සිද්ධ කරනවා. එතකොට යම් පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනජ්ජාභි කියන යම් කිසි කර්මයක් තියෙනවා නම් මේ කර්මයට තණ්හාවගේ කිලේශ කෘත්‍යයක් සිද්ධ වෙන නිසා තමයි ප්‍රතිසන්දි වශයෙන් යන්නේ. ඒකයි දැන් කුසලයන් පිළිබඳව හඳුන්වනකොට හඳුන්වන වචනයක් අසංකිලිට්ඨ සංකිලේශික ධර්ම කියලා. අසංකිලිට්ඨ සංකිලේශික ධර්ම. අසංකිලිට්ඨයි ඒක. කිලුටු නැහැ. කුසලයේ ඇතුලේ කිලුටු නැහැ. හැබැයි අර කෙලෙසෙන්න හිතයි. තණ්හාදී කෙලෙසයන්ගේ කෙලෙසෙන්න හිතයි ඒක. ඒ නිසා ඒක සංකිලේශිකයි කියලා කියනවා. ඒකට අර අවසාන මොහොතේදී අකුසලයකින් ලෝභයෙන් තණ්හාවෙන් කෙලසීමට ලක් වෙන නිසා තමයි කුසලයේ අරමුණු කළා ප්‍රතිසන්දි වශයෙන් යන්න පුළුවන්කම තියෙන්නේ. අකුසලය හඳුන්වනවා සංකිලිට්ඨ සංකිලේශිකයි කියලා. සංකිලිට්ඨ සංකිලේශිකයි කියනකොට අකුසලය ඒක කෙලස් ඒක කිලුටු සහිතයි. ඒ වගේම ඒක කෙලසීමට හිතයි. සංකිලිට්ඨ සංකිලේශිකයි අකුසලය කියන්නේ. එතකොට මේ අකුසලය ඕනම වෙලාවක අකුසල සිතක් පිළිබඳව අරමුණු කරලා ප්‍රතිසන්දි වශයෙන් යන්න පුළුවන්කම තියෙනවා. ආනෙජ්‍යයත් ඒ විදිහට. එතකොට දැන් අපිට මේ දේවල් පිළිබඳව දකිනකොට තේරුම් ගන්න තියෙන දේ තමයි මේ කෙලස් කෘත්‍ය තණ්හාවෙන් සිදු කරනු ලබන කෙලස් කෘත්‍ය මොනතරම් සියුම්ම කෙනෙකුගේ මනස තුළ ඇතිවන මොනතරම් සියුම්ම වැඩ කරන දෙයක්ද කියලා. එතකොට ඒ කෙලස් කෘත්‍ය සිද්ධ වෙන්නේ හැම වෙලාවකදීම අර ස්කන්ධ ටිකට කෙරෙන තණ්හාවක් විදිහට. ස්කන්ධයන්ට කෙරෙන තණ්හාවක් විදිහට. ඒ නිසා තමයි මේ බඳු ස්කන්ධ ටිකක් යම් තැනක උපදවන්නේ. ස්කන්ධ ටික මත පෙනෙන කෙනෙකු දුකට අකමැති වෙන්න පුළුවන්. පිච්චෙනවා කියන දුකට අකමැති වෙන්න පුළුවන්. පේන ගින්දරට අකමැති වෙන්න පුළුවන්. හැබැයි ඒක विद्यमान කරලා ඒක යාට පෙන්නලා තියෙන ස්කන්ධ ටිකට ආසයිනේ. ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ ඔබ දරුවට ආදරේ කියන තැන නෙමෙයි. ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ ඔබ ගෙවල් දොරවල් යාන වාහන වලට කැමති කියන තැන නෙමෙයි. ජීවත් වෙන්න ඔබ ආසාව ඇති කරගන්නවා කියන තැන නෙමෙයි. ඒක යටපත් කරන එක ලේසි. ඒක කරන්න පුළුවන්. සාපේක්ෂව ඔබට හිතෙන්න පුළුවන් ඒක අමාරුයි කියලා. හැබැයි ඒක යට කරන්න පුළුවන්. ඒක මොන විදිහෙන් හරි කරන්න පුළුවන්. හැබැයි ස්කන්ධ ටිකකට තියෙන තණ්හාව නැති කරනවා කියන එක ඒක කෙනෙකුට ලේසියෙන් කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මොකද ඒක පේන්නේ නෑ. ඒක නොපෙනෙන මට්ටමක තියෙන එක ඊටාම සියුම්. ඒක නැති කරනවා කියන එක ලේසි නෑ. සමත භාවනාවක් වැඩිම තුළ ඔබට පුළුවන්කම තියෙනවා තණ්හාව යට කරන්නට. එතකොට ඒ තණ්හාව යට කරාට පස්සේ අපිට ඒකේ වර්ධනය එතන පේන්නේ නැහැ. හැබැයි ඒකේ අනුසය, ඒකේ අර සියුම්ම තියෙන දේ ඒක නැති වෙන්නේ නැහැ. යථාපි මූලේ අනුපද්දවේ දල්හේ චින්නෝපි රුක්ඛෝ පුනරේව රූහති එවං තණ්හානුසේ 97 නිබ්බත්තති දුක්ඛමිදප්පුනප්පුනා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යථාපි මූලේ අනුපද්දවේ දල්හේ යම් කිසි විදිහකින් මුල අනුපද්‍රිතව දැඩිව තියනවා නම් යථාපි මූලේ අනුපද්දවේ දල්හේ චින්නෝපි රුක්ඛෝ පුනරේව රූහති චින්නෝපි රුක්ඛෝ පුනරේව රූහති සිඳින ලද
ගස නැවතද වැඩෙන්නක් නේ. සිඳින ලද ගස නැවත වැඩෙනවා. ඇයි? නැවත දලු දාන ගහක් සිඳයි කියලා ඒක නතර වෙන්නේ නැහැ. ඒ ගහ නැවත දලු දානවා. පුනරේව රූහති. එවං තණ්හා අනුස්සය 97. මේ තණ්හාව කියන එක අනුසහගත මට්ටමින් සැවැන්න මුලක් තරම් හරි ඉතුරු වෙලා තියෙනවනේ. නිබ්බත්තති දුක්ඛ මිදක් පුනප්පුනං නැවත නැවතත් දුක උපදවන. නැවත නැවත දුක්ඛ ස්කන්ධ ලබා දෙනවම තමයි ඒක නතර වෙන්නේ නැහැ. ඒ නිසා මේ තණ්හාව කියන එක ඊටාම සියුම් මට්ටමක් තියෙනවා. රළු මට්ටමින් ඔබට දැනෙන දේ යට කරන එක එච්චර අමාරු නෑ. ඒක භාවනාවක් තුළින් සමතයක් තුළින් නැති කරන්න පුළුවන්. හැබැයි සියුම්ම තියෙන දේ ඒක අරහත් මාර්ගයේ දක්වාම කෙනෙකුට දුරු කරන්න පුළුවන් කමක් නෑ. එච්චර සියුම් ධර්මයක් තමයි තණ්හාව කියලා කියන්නේ. ඒක යෙදෙන්නේ ස්කන්ධයන්ට තියෙන තණ්හාව. අර අපි සිහිපත් කළා වගේ දරුවට තියෙන තණ්හාව නෙමෙයි ප්‍රශ්නේ. ඔබ දරුවට තණ්හා කරනවා ආස කරනවා කියන තැන ඔබේ තණ්හාව පතිත වෙලා තියෙන්නේ කොහෙටද? ඔබ දරුවට ආස කරනවා කියන තැන ඔබේ තණ්හාව පතිත වෙලා තියෙන්නේ ඔබේ තණ්හාවට ඇසුරු වෙලා තියෙන්නේ දරුවා නොවන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ධර්මතා ටික. දරුවා නොවන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ධර්මතා ටික. එතකොට දරුවට තියෙන තණ්හාව කියන දේ නිසා නිකමට අපි සරල මේක උදාහරණයක් හැටියට උපමාවක් හැටියට කතා කරන්නේ නැත්නම් ඒක කර්ම විශ්යත් එක්ක අපිට බොහොම වෙනස්ව කතා කරන්නට වෙන්නේ. දැන් ඔය දරුවට තියෙන තණ්හාව නිසා ඔබට ප්‍රතිසන්දියක් ගෙනල්ලා දුන්නොත් ප්‍රතිසන්දිය ගේන්නේ ඇත්තටම දරුවට තියෙන තණ්හාව නිසා කියන එක නෙමෙයි. ඒක තමයි ඔබට ඇති වෙන ඔබට පේන දේ. හැබැයි ඇත්තටම ඔබව උපදවන්නේ අර දරුවා පේනවා කියන දරුවා දකින්නවා කියන තැන ස්කන්ධ ටිකට කරන තණ්හාව නිසා. ඒක තමයි හේතු වෙන්නේ තව ඒ බඳු මට්ටමේ ස්කන්ධ ටිකක් හදන්න. එතකොට ඒ දරුවා දකින්න මට්ටමේ ස්කන්ධ ටිකක් හදන්න පුළුවන්. එතන යෙදෙන හේතු ටික අකුසල් නම් ඔබපත් වෙන්නේ දුගතියකට. එතන යෙදෙන හේතු ටික කුසල් නම් ඔබපත් වන්නේ හොඳ තැනකට කුසලෝත්පත්තියක් ලබා දෙන්න පුළුවන් සුගති සංඛ්‍යාත භූමියක. එතකොට කොතන ගියත් මේක සිද්ධ වෙන මූල ධර්මය එකයි. අපායට ගියත් දිව්‍ය ලෝකෙට ගියත් කොහෙට ගියත් මූල ධර්මය එකයි. මොකද්ද? ස්කන්ධ ටිකට තණ්හා කරපු නිසා තමයි ඒ බඳු ස්කන්ධ ටිකක් විඳින්න පුළුවන් තැනකට ප්‍රතිසන්දි වශයෙන් අරගෙන ගියේ. එතකොට මේකේ තියෙනවනේ සියුම් සහ ඕලාරික බව. කුසලය කියන දේ අකුසලයට සාපේක්ෂව කුසලයේ සියුම්. අකුසලයේ ඕලාරිකයි. ඕලාරිකයි කියන්නේ රළුයි. එතකොට කුසලයේ පිළිබඳව තියෙන වේදනාව, සංඥාව, සංස්කාරය, විඥානය කියන මේ ධර්මයන් ඊටාම සියුම් අකුසලයට වඩා. අකුසල වේදනාවට වඩා කුසල වේදනාව සියුම්, අකුසල වේදනාව ඕලාරිකයි. අකුසල සංඥාවට වඩා කුසල සංඥාව සියුම්, අකුසල සංඥාව ඕලාරිකයි. මේ විදිහට මේ ධර්මයන්ගේ රළු සියුම් බවක් තියෙනවානේ. ඒ නිසා කුසල නිස්ෘත හේතු යෙදුන තැනක ලබා දෙන උත්පත්තිය බොහොම සියුම්, අකුසල නිස්ෘත තැනක බොහොම රළුයි. එතකොට මෙන්න මේ විදිහට අපි කතා කළොත් එහෙම අපිට දකින්න පුළුවන් තණ්හාවේ ක්‍රියාකාරීත්වය. නිසා ඔබ දකින්න දරුවා කියන තැන තියෙන තණ්හාව නෙමෙයි ප්‍රශ්නය. ඒක නෙමෙයි බලවත් බව. එතන යෙදෙන බලවත්ම දේ තමයි, එතන කරන වැරදි ප්‍රධානම දේ තමයි ස්කන්ධ ටිකට කරන තණ්හාව. දැන් මේක කෙනෙකුට ප්‍රකට නැහැ. ස්කන්ධ ටිකට කොහොමද අපි තණ්හා කරන්නේ කියන එක මේක කෙනෙකුට ප්‍රකට නැහැ. ස්කන්ධ ටිකට තණ්හාව ඇති වෙන හැටි. හැබැයි ස්කන්ධ ටිකට තණ්හාව ඇති වෙන විදිහ තමයි අපි ප්‍රකට කරගන්න ඕනේ තැනක්. අපිට ප්‍රකට තණ්හාව කියපු ගමන්ම ලෝකෙ පිළිබඳව තියෙන කැමැත්ත බැඳීම අපි බැඳීම නැති කරන්න කියලා යන්නේ අර ලෝකෙ පිළිබඳව තියෙන වස්තුන් වලට තියෙන වස්තු තණ්හාව කියන තැනින් තියෙන බැඳීම නැති කරලා දාන්න. ඒ වලට තියෙන කැමැත්ත නැති කරන්න. හැබැයි ඒක නැති කළා කියලා මේකට උත්තරයක් නෙමෙයි. අපිට ස්කන්ධ ටිකට තියෙන බැඳීම තියෙන නිසා මේ ජීවිතය ඔක යටපත් කරයි හැබැයි ඊළඟට අපහු උපදිනවා. ඒ නිසා නැති කරන්න ඕනේ ස්කන්ධයන්ට තියෙන තණ්හාව. ඒක අපිට ඔය මට්ටමින් නැති කරන්න පුළුවන් කමක් නැහැ. ඒකට තියෙන හේතුව හොයාගෙන හේතුව නැති කරන්න ඕනේ. ඒකට තියෙන හේතුව හොයාගෙන හේතුව නැති කළොත් තමයි ඒක නැති කරන්න පුළුවන්කම තියෙන්නේ. එනිසා තණ්හංච පජානාති කියලා කියනකොට තණ්හාව පිළිබඳව ඔබට අවබෝධයක් තියෙනවා කියලා කියනකොට ඔබ හොඳට ඔබ නැති කළ යුතු තණ්හාව පිළිබඳව දැනගන්නට ඕනේ.
දැන් සතුරා පිළිබඳව නිශ්චිත ලෙස ඔබ දැන සිටීම තමයි සතුරා පරාජය කිරීමට ඔබට තියෙන හොඳම ආයුධය බවට පත්වන්නේ. සතුරාගේ ශක්තිය පිළිබඳව ඔබ සටන් වදින කෙනා කවුද කියන එක පිළිබඳව ඔබ දන්නේ නැත්නම්, ඔහු ක්‍රියාත්මක වෙන විදිය ඔබ දන්නේ නැත්නම්, ඔහුගේ බලවත් බව ඔබ දන්නේ නැත්නම් මේ සටන දිනන එක ලේසි නෑ. ඒ නිසා තණ්හංච පජානාති කියලා කියන්නේ තණ්හාව පිළිබඳව ඔබ නුවණින් දැනගන්නවා. ඒක සාමාන්‍ය දැනීමක් නෙමෙයි. ඒක ප්‍රජානනයක්. ඒක සාමාන්‍ය ඥානාති කියන දෙයට වඩා ඒක නුවණින් දැන ගැනීමක්. ඒකයි තණ්හංච පජානාති කියලා කියන්නේ තණ්හාව පිළිබඳව දැනගන්නවා කියලා. එතකොට මේ තණ්හාව පිළිබඳව ඔබ දැනගන්නකොට මේ තණ්හාවේ ක්‍රියාත්මක වීම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන මේ දේවල් අරබයා තණ්හාවෙහි ක්‍රියාත්මක වීම එදිනෙදා ජීවිතය තුල සිද්ධ වන ආකාරයත් සසර පැවැත්ම සඳහා එය උපනිශ්‍රිත වන ආකාරය පිළිබඳවත් හේතු වන ආකාරය පිළිබඳවත් ඔබට පරිපූර්ණ දැනුමක් තිබිය යුතුයි. ඒ තමයි තණ්හංච පජානාති කියලා කියන්නේ. තණ්හාව ගැන දන්නවා කියලා කියන්නේ. තණ්හාව ගැන මනාකොටම දැනගත්තොත් ඉතුරු අංග ටික පැහැදිලි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ, ඔබ දන්නවා. ඒක තමයි එහි තිබෙන විශේෂත්වය. ඒකට තණ්හාව පිළිබඳව දැනගන්නකොට දැන් අපි තණ්හාව ගැන කතා කළා. අපේ දිනදා පැවැත්ම තුළ තණ්හාව යෙදෙන්නේ කොහොමද? ඒ වගේම ප්‍රතිසන්දිය පිළිබඳව එතන යෙදෙනකොට උත්පත්තියක් ගෙනල්ලා දෙනවා, තව තැනකට යනවා කියනකොට ස්කන්ධයන්ට තණ්හාව යෙදෙන්නේ කොහොමද කියන තැන. සෑම මොහොතකම ස්කන්ධයන් පිළිබඳව තණ්හාවෙන් ඇසුරු කරනවම තමයි. සෑම තැනකම ස්කන්ධයන් පිළිබඳව අපි තණ්හාවෙන් ඇසුරු කරනවම තමයි. එතකොට අපි කොච්චර අකමැති කියලා කිව්වත් දේවල් වලට මම කැමති නෑ, රූපේ මේ අහවල් පුද්ගලයාට මම කැමති නෑ කියලා කිව්වත් ඔබ තණ්හා කරනවා. තණ්හා කරන්නේ ඒ හිතේ ද්වේෂය යෙදෙන හිතක තණ්හා වේදනවා කියන තැනින් නෙමෙයි. ඒ ස්කන්ධ ටිකට ඔබ තණ්හා කරනවානේ. මොකද ඒ ස්කන්ධ ටිකනේ මම වෙලා තියෙන්නේ, පුද්ගලයා වෙලා තියෙන්නේ. ඒ පුද්ගලයාට ඔබ කැමතිනේ, මමත්වයට කැමතිනේ, මට ආදරේනේ. කවුරුත් මම කියන තැනට ආදරේ. මම කියන තැනට තණ්හා කරනවා. මම කියන තැනට ආස කරනවා. එතන තමයි තණ්හාවේ පැවැත්ම. එතකොට ඒක කවුරුත් කාටවත් නතර කරන්න පුළුවන් කමක් නැත්තේ. නිසා තණ්හංච පජානාති කියලා කියනකොට ඔබ තේරුම් ගන්නට ඕන තැන තමයි සම්මතය තුළ ඔබට පෙනෙන දෙයට වඩා සියුම්ව ගියපු තණ්හාව කියන දේ. ඒ කියන්නේ රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියන ටික මතු පිටින් ක්‍රියාත්මක වෙන විදිහත් එහි අභ්‍යන්තරය තුලින් ක්‍රියාත්මක වෙන විදිහ පිළිබඳවත් ඔබ තේරුම් ගත යුතුයි. ඒ තමයි ඔබ තණ්හංච පජානාති කියලා කියන්නේ. තණ්හාව ගැන දන්නවා කියලා කියන්නේ. එතකින් තමයි තණ්හාවේ අවබෝධය, තණ්හාව පිළිබඳව අවබෝධ කරගත්තා කියලා කියන්නේ. ඊට පස්සේ අපිට දකින්න පුළුවන් තණ්හා සමුදයංච පජානාති කියන එක. තණ්හා සමුදයංච පජානාති. තණ්හා සමුදය කියලා කියන්නේ තෘෂ්ණාව කොහොමද හටගත්තේ කියන එක. තෘෂ්ණාව කොහොමද හටගත්තේ? එතකොට වේදනා සමුදය, තණ්හා සමුදයෝ. එතකොට වේදනා සමුදයෙන් තමයි හැම වෙලාවකදීම මේ තණ්හාව හටගත්තේ. වේදනා සමුදය, තණ්හා සමුදයෝ කිව්වේ නිසා. වේදනාව නිසා තණ්හාව උපදිනවා. වේදනාව කියලා කියන්නේ සැප, දුක්, උපේක්ෂා සහගත වේදනාව. එතකොට වේදනා ප්‍රත්‍යයෙන් කොහොමද කෙනෙකුට තණ්හාව උපදින්නේ? කෙනෙක් තණ්හා කරන්නේ සැප වේදනාවට. එතකොට වේදනාව නිසා තණ්හාව උපදිනවා කියනකොට අපිට විමසා බලන්නට වෙනවා මොන වේදනාව ගැනද මේ කතා කරන්නේ කියලා. විශේෂයෙන්ම දැන් අපි මුලින්ම සඳහන් කළා මේ කතා කරන්නේ පටිච්ච සමුප්පාද ධර්ම સિદ્ધාන්තේ. පටිච්ච සමුප්පාදයේ යෙදෙන අංග ටික තමයි අපි මේ කතා කරගෙන ඉන්නේ. එතකොට අපිට අවිජ්ජා සංඛාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව. ජාති ජරා මරණ අපිට මෙහෙමනේ හම්බෙන්නේ. එතකොට පස්ස වේදනා තණ්හා උපාදාන භව. පස්ස වේදනා තණ්හා. වේදනාව සහ තණ්හාව එක සමීපයේ තියෙන දෙකක්. වේදනාව සහ තණ්හාව කියන්නේ එක සමීපයේ තියෙන දෙකක්. එතකොට මේ වේදනාව කියලා කියන්නේ මොකද්ද?
මේ වේදනාව කියලා කියන්නේ පින්නතුනේ විඳීම තමයි සමස්තයක් විදිහට පොදුවේ කිව්වොත් වේදනාව කියලා කියන්නේ විඳින බවනේ. වින්දනය. කෙනෙකු විඳින බව, විඳින ලක්ෂණය. ඒකට අපි කියනවා විඳීම කියලා. වේදනාව කියලා. එතකොට මේ වේදනා කියන විඳීම් සැප වශයෙන් විඳිනවා, දුක් වශයෙන් විඳිනවා, උපේක්ෂා වශයෙන් විඳිනවා කියලා මේ විඳීම් නිස්ෘත ස්වභාවය වේදනාව. වේදනාව අපි තව වර්ගීකරණයකට ලක් කරනවා. විපාක වේදනාවක් තියෙනවා, කර්ම වේදනාවක් තියෙනවා. විපාක වේදනාව කියලා කියන්නේ විපාක සන්තතිය තුල උපදිනා විපාක සිත්වල උපදනා වේදනාවට විඳීමට චෛතසිකයකට අපි කියනවා විපාක වේදනාව කියලා. විපාක සිතක උපදින වේදනාවකට. එතකොට මේ පිළිබඳව දක්වනවා එත්තපන වේදනාති විපාක වේදනාදිප්පේතෝ කියලා. මෙතනදී විපාක වේදනාව තමයි අභිප්‍රේත වෙන්නේ. මෙතනදී විපාක වේදනාව තමයි වේදනාව කියලා දක්වන්නේ. එතකොට විපාක වේදනාව කියලා කියනකොට දැන් අපි උදාහරණයක් හැටියට මෙහෙම කියමුකෝ. ඇහැට රූපයක් ගැටෙනවා. චක්කු ප්‍රසාදයට රූපයක් ඇවිල්ලා ස්පර්ශ වෙනවා. එතකොට ඒ ස්පර්ශ වෙනකොට ඒ ඇහැ පිළිබඳව සිතක් උපදිනව නැහැ. එතකොට එතන ద్వාරය ආවර්ජනා කරලා එතන සිතක් උපදින එකට අපි කියනවා චක්කු විඥාන සිත කියලා. එතකොට මේ චක්කු විඥාන සිත තනියම උපදුනාද? නෑ, මෙතන තියෙනවා තව චෛතසික ධර්මතා ටික. ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඉපදුණු වේදනාව, සංඥාව, චේතනාව සහ විඥාන කියන මේ ටික ඔක්කොම තියෙනවානේ මෙතන. මෙතන වේදනාවක් තියෙනවා. මේක තමයි විපාක වේදනා කියලා කියන්නේ. මේකට කියනවා චක්කු සම්පස්සජා වේදනා කියලා. චක්කු සම්පස්සෙන් උපන් වේදනාවක්. එතකොට යම් තැනක චක්කු විඥාන සිතෙහි පවතින වේදනාව සැපද දුකද උපේක්ෂාද? චක්කු විඥාන සිතෙහි උපදින වේදනාව සෑම මොහොතකම උපේක්ෂා සහගතයි. සෑම මොහොතකම ඒ වේදනාව උපේක්ෂා සහගතයි. එතකොට ඒ උපේක්ෂා සහගත වේදනාවක් තමයි එතන හැම වෙලාවකදීම පවතින්නේ. පැවැත්ම කියන දේ තියෙන්නේ උපේක්ෂා සහගත මට්ටමක. එතකොට උපේක්ෂා සහගත මට්ටමක ඒ වේදනාව පැවැත්වෙනකොට විපාක වේදනාව උපේක්ෂා සහගත මට්ටමක ඒ වෙලාවේදී පවතිනවා. එතකොට ඒ බඳු මට්ටමක උපේක්ෂා සහගත මට්ටමක පවතින වේදනාව පිළිබඳව ධර්මයේහි ඇතැම් තැන් පර්යායන් ධර්ම ක්‍රම විග්‍රහ කරනකොට දක්වනවා චක්කු සම්පස්ස පච්චය චක්කු සම්පස්ස ප්‍රත්‍යයෙන් උපදින වේදනාව සැප වූයේ දුක් වූයේ උපේක්ෂා සහගත වූයේ වේ කියලා. සැප දුක් උපේක්ෂා සහගත වූයේ වේ කියලා. චක්කු සම්පස්ස ප්‍රත්‍යයෙන් උපන් වේදනාව සැප දුක් උපේක්ෂා සහගත වූයේ වේ කියලා. අන්නේ යම් කිසි වෙලාවක චක්කු සම්පස්සයෙන් උපන් වේදනාව සැප දුක් උපේක්ෂා සහගත වූයේ යෙදෙනවා නම් අන්න ඒ වේදනාවට තමයි කෙනෙක් තණ්හා කරන්නේ. ඒ සැප සහගත වේදනාවට තමයි කෙනෙක් තණ්හා කරන්නේ. එතකොට දැන් අපි ඉස්සෙල්ලා කියපු එකත් එක්ක ටිකක් මේක පරස්පරයි කියලා කෙනෙකුට හිතෙන්නට පුළුවන්. ඒ කියන්නේ දැන් චක්කු සම්පස්සයෙන් උපන් වේදනාව අපි කිව්වා උපේක්ෂා සහගතමයි. චක්කු විඥාන සිතෙහි යෙදෙන වේදනාව උපේක්ෂා සහගතමයි කියලා. එතකොට මේ වේදනාව උපේක්ෂා සහගතමයි කියලා කිව්වට දැන් කිව්ව චක්කු සම්පස්සයෙන් උපන් වේදනාව සැප වූයේත් වේ දුක් වූයේත් වේ උපේක්ෂා සහගත වූයේත් වේ කියලා. මේ කියන්නේ මොකන්ද? ඊට පස්සේ හටගන්නා වූ කියන්නේ දැන් චක්කු විඥාන වීතියක චක්කු විඥාන ඒ කියන්නේ චක්කුද්්වාරික වීතියක චක්කුද්්වාරයේ නිසා ඉපදුණු සිත් පරම්පරාවක උපදින සිත් තියෙනවානේ. එතකොට එතන විපාක සිත් තියෙනවා. ඒ පරම්පරාවෙම ගිහිල්ලා ඊට අනුරූපව කර්ම සිතුත් උපදිනවා. මේ ඔක්කොම එක පරයයකදී එක දහම් ක්‍රමයකදී එක ධර්ම න්‍යායකදී හඳුන්වනවා චක්කු සම්පස්ස ප්‍රත්‍යයෙන් ඉපදුණු ධර්ම විදියට. විපාකත් කර්මත් කියන මේ දෙකම හඳුන්වනවා. ඒක අපහු මේ මනෝද්වාරිකව ඉපදුණා කියලා වෙනම කියන්නේ නැතුව චක්කු සම්පස්යෙන් නිසා තමයි ඉපදුනේ. ඇයි ඇහැට ඇවිල්ලා රූපයක් ස්පර්ශ වුණේ නැත්නම් එතන ඒ ස්පර්ශය දැනගන්න එතන සිතක් ඉපදුනේ නැත්නම් ඊට පස්සේ උපදින කර්ම මට්ටමේ සිත් උපදින්නෙත් නැහැ. එතකොට යම් විදියකින් ඒ බඳු කර්ම මට්ටමේ සිත් ඉපදුනා නම් ඒ කර්ම මට්ටමේ පවා සිත් ඉපදුනේ කුමන හේතුවක් නිසාද?
කර්ම මට්ටමේ පවා සිත් උපදින්නේ අර චක්කු සම්පස්සේ නිසා. එතකොට ඒ නිසා ඒ දේවල් පිළිබඳව හඳුන්වනවා චක්කු සම්පස්ස ප්‍රත්‍යයෙන් උපන් දේවල් හැටියට. චක්කු සම්පස්ස ප්‍රත්‍යයෙන් උපදින චක්කු සම්පස්ස ප්‍රත්‍යයෙන් චක්කු සම්පස්සේ නිසා උපදින දේවල් හැටියට ඒ සියල්ලක්ම නම් කරනවා. ඒ නිසා තමයි චක්කු සම්පස්ස ප්‍රත්‍යයෙන් උපන් වේදනාව සැප වූයේ දුක් වූයේ උපේක්ෂා සහගත වූයේ වෙයි කියලා ඒ දක්වන්නේ. දැන් අපිට පැහැදිලි කරගන්නට අවශ්‍ය වෙන දේ තමයි වේදනා සමුදය තණ්හා සමුදය කියන දේ. වේදනා සමුදය නිසා තමයි තණ්හාව සමුදය වෙන්නේ කියන එක. මෙතනදී විපාක වේදනාව තමයි දක්වන්නේ. වේදනාව කියනකොට පටිච්චසමුප්පාද වේදනා කියන අංගයෙන් දක්වන්නේ විපාක වේදනාව. විපාක වේදනාව මත තමයි තණ්හාව උපදින්නේ. එතකොට මෙතන විපාක වේදනාව මත තණ්හාවක් උපදින්නේ පින්නතුනේ නිකම්ම අහසින් කඩාපාත් වෙලා වගේ උපදින්නේ නැහැ. මෙතනදී විපාක වේදනාවක් මත තණ්හාව උපදින්නේ ඒ විපාක වේදනාව කර්ම සිතකින් ඇසුරු කරන්නට පුළුවන් මට්ටමක අනිකුත් කර්ම කෙලස් ටිකකින් ඇසුරු කරන්න පුළුවන් විදිහට හදන නිසා. එතකොට ඒකෙදී අවිද්‍යාවේ කෘත්‍යයක් තියෙනවා. එතනදී කර්මයේහි කෘත්‍යයක් තියෙනවා. ඒකත් එක්ක තමයි අපිට තණ්හාව කතා කරන්න වෙන්නේ. ඒ නිසා පටිච්චසමුප්පාද ධර්ම સિદ્ધාන්තයේ කතා කරනකොට අපි සාමාන්‍යයෙන් අංග 12 කතා කරගෙන ගියාට වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදානං කියලා ඔය වේදනාව සහ තණ්හාව ගැන විස්තර වෙන ඔය දෙක අතරට අපි විග්‍රහ කිරීමේදී එකතු කරගන්නට ඕනේ තව අංග කීපයක්. තමයි අවිද්‍යා සංඛාර කියන අංග දෙක. අවිද්‍යා සංඛාර කියන අංග දෙක අපි එතන එකතු කරගන්නට ඕනේ. එතකොට තමයි අපිට වර්තමාන ටික සම්පූර්ණ වෙන්නේ. අවිද්‍යාව මොකක් පිළිබඳව දන්නේ නැතිකමද? එයා දන්නේ වේදනාව පිළිබඳව දන්නේ. වේදනං නප්පජානාති වේදනාව පිළිබඳව එයා දන්නේ. වේදනා සමුදය දන්නේ නැහැ. වේදනා නිරෝධය දන්නේ නැහැ. වේදනා නිරෝධගාමිනී ප්‍රතිපදාව දන්නේ නැහැ. එනිසා එයා ස්පර්ශය නිසා හටගත්ත වේදනාව සහ වේදනාවෙහි පැවැත්ම පිළිබඳව දන්නේ නැති නිසා වේදනාව පිළිබඳව එයාගේ අවබෝධයක් නැති නිසා ඒ වේදනාව පිළිබඳව තිබෙන නොදන්නකම නිසා තමයි වේදනාව පැත්තෙන් එයා දකින්නේ තණ්හාවෙන් ඇසුරු කළ යුතු දෙයක් තියෙන හැටියට. කොටිම කියනවා නම් එයාට හම්බෙනවා මේ වේදනාව ඊට පස්සේ අර රූපාදී ධර්මයන් තුල පවත්නා දෙයක් හැටියට. එයාට හම්බෙනවා මේ වේදනාව අර ශබ්දයේ පැත්තේ තියෙන දෙයක් හැටියට, ගන්ධයේ රසයේ ස්පර්ශයේ ධර්මයන් පැත්තේ තියෙන දෙයක් හැටියට. එනිසා එයා වේදනාව කියන දේ අන්තිමේටම විඳින්නේ මනෝවිඤ්ඤාණ මට්ටමේ කර්මසිතක යෙදෙන වේදනාව. එයා ඒ වේදනාව හඳුනා ගන්නවා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන පැත්තේ තියෙන දෙයක් හැටියට. ඒ වේදනාව දන්නේ නැහැ. වේදනාවේ ඇතිවීම පිළිබඳව දන්නේ නැතිකම නිසා. වේදනාව සහ වේදනාවේ හට ගැනීම පිළිබඳව දන්නේ නැතිකම නිසා වේදනාව කියන එක දකිනවා වේදනාව සම්පූර්ණම අර බාහිර පවත්නා දෙයක් හැටියට එයා කල්පනා කරනවා. ඒ නොදන්න අවිද්‍යාව නිසා. එතකොට කෙනෙක් වේදනාව නිසා තණ්හා කරනවා කියන තැනක එයාට වේදනාවට එයා තණ්හා කිරීම ඇති කරගෙන තියෙන්නේ එතන අවිද්‍යාව සහ කර්මයේහි උපස්තම්භක භාවයත් එක්ක. අවිද්‍යා කර්ම නැතුව තණ්හාව එතන උපදින්නේ නැහැ. අන්න ඒ න්‍යායට ගියාම තමයි පටිච්ච සමුප්පාද ධර්ම સિદ્ધාන්තය අපි ආකාර 20ක් විදිහට බෙදා දක්වන්නේ. ඒ කියන්නේ පටිසම්භිදා මග්ගයේදී ධම්මට්ඨිති ඥානය විග්‍රහ කරනකොට මේකේ ආකාර 20කට සංග්‍රහ කරනවා. අතීත හේතු පහයි මොනවද? අපි පටිච්චසමුප්පාදයේ අංග 12 කතා කරනකොට අවිජ්ජා සංඛාර කියලා අපි මුලින්ම කියවනේ තණ්හාව නැතුව උපදින්නේ නැහැ කියලා විඥානය. මව කුසකට ප්‍රතිසන්දි වශයෙන් එන්නේ නැහැ කියලා. ඒ නිසා එතන අවිජ්ජා සංඛාර විතරක් නෙමෙයි තණ්හා උපාදාන භව කියන හේතු තුනක් කතා කරන්න ඕනේ. හැබැයි මේක පෙළක් විදිහට අපි සංග්‍රහ කරනකොට කතා කරන්නේ අවිජ්ජා සංඛාර විතරයි. සංක්ෂිප්ත කළා. අවිජ්ජා පත්‍ය සංඛාරා කියනකොට එතන අවිජ්ජා සංඛාර විතරක් නෙමෙයි තණ්හා උපාදාන භව කියන තව හේතු තුනක් තියෙනවා. විඥානයක් මව කුසකට ප්‍රතිසන්දි වශයෙන් බැස ගන්න හේතුව. එතකොට එතන අතීත හේතු පහයි. වර්තමාන විපාක පහක් තියෙනවා. මොනවාද? විපාක සම්තතිය ඇතුලේ
අවස්ථා පහක් තියෙනවා. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා. මේ තමයි වර්තමානයේ අපි ජීවත් වෙනවා කියන තැන. වර්තමානයේ අපි ජීවත් වෙනවා කියලා කියන තැන තියෙන්නේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන මේ ටිකේ පැවැත්මනේ. විඥාණය ප්‍රතිසන්දි විඥාණය මේ නාම රූපය අසුරු කරගෙන පවතිනවා. නාම රූපය අසුරු කරගෙන පවත්නා නිසා ආයතන උපදිනවා. ආයතන උපදිනකොට ආයතනයන්ට ඇවිල්ලා බාහිර දේවල් ස්පර්ශ වෙනවා. එතකොට එතන ඒ හිතක් යෙදෙනකොට ඒ ద్వාරය අසුරු කරගෙන හිත පහළ වෙනකොට ඒ වස්තුව කරගෙන ඒ හිතේ යෙදෙනවා පස්සේ නැමැති චෛතසිකයක්. ඒ ස්පර්ශය නිසා එතන ඒ හිතේ උපදින වේදනාවක්. මේ තමයි ජීවිතේ අපි ආයතන පරිහරණය කරනවා ආයතන උපදිනවා කියන තැන. එතනින් එහාට සිද්ධ වෙන්නේ ඔක්කොම යම් යම් සංස්කරණ ක්‍රියාවලි. ඒකට ඒ පිළිබඳව දන්නේ නැතිකම තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒකට ඔන්න වර්තමාන හේතු ටික පටන් ගන්නවා. වර්තමාන ජීවිතය කියන තැන, වර්තමාන භවය කියන තැන, වර්තමානයේ අපි ඇත්තටම ඉන්නවා කියන තැන, ආයතන ක්‍රියාත්මක වෙනවා කියන තැන නොදන්නාකම වර්තමාන අවිද්‍යාව. වර්තමාන අවිද්‍යාව. දැන් අපි දුරු කරන්න ඕනේ අතීත භවයේ අවිද්‍යාව නෙමෙයිනේ. පටිච්චසමුප්පාදේ අපිට අතීත භවයට ගිහිල්ලා මේ විඥානයේ බැසගන්න හේතු වෙච්ච අවිද්‍යාව නැති කරනවා කියන දේ වෙන්නේ නෑ. අඹ ගහ ඉපදිලා ඉවර නම් දැන් අඹ ගහක් පැලවෙලා නම් අඹ ගහ පැලවෙන්න හේතු වෙච්ච අඹ ඇටේ හොයාගෙන ගිහිල්ලා නැති කරනවා කියන එක කාලතරණයක් කළා නතර කරන්න හදනවා වගේනේ. ඒක කරන්න බෑනේ. හැබැයි අපිට පුළුවන් වර්තමානයේ දේ නැති කරන්න. හේතු නැති කරන්න. වර්තමානයේ මේ විපාක ධර්මයේ පිළිබඳව නොදන්නා අවිද්‍යාව නිසා කර්ම නිසා තණ්හා උපාදාන භව කියන මේ ධර්ම ටිකකුත් තියෙනවා කෙලස් ටිකේ තමයි වර්තමාන හේතු. එතකොට අපි වේදනාපච්චය තණ්හා කියලා කතා කරාට එතන අවිජ්ජා සංඛාර කියන හේතු දෙක ඇතුළත් වෙන්නට ඕනේ. එතකොට අපිට හම්බෙනවා මොනවාද? වර්තමාන හේතු පහක්. වර්තමාන හේතු පහක් මොනවාද? අවිජ්ජා සංඛාර තණ්හා උපාදාන භව. ආපහු ජාති කියලා කියනකොට ආපහු උත්පත්තිය ලබනවා කියන තැනක් එනකොට ප්‍රතිසන්දිය ලබනවා කියන තැනකදී කතා කළොත් උත්පත්ති භවයේ පැත්තෙන් කතා කළොත් ආය උපදිනවා කියන තැනක වෙන්නේ මොකද්ද? ආය උපදිනවා කියන තැනක වෙන්නේ මේ වර්තමාන වුණ හේතු ටික නිසා අනාගතයට ආපහු මේ වර්තමානයේ වගේම විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන මේ විපාක සංතතියක පහළ වීමක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට මෙන්න මේ ආකාරයට මේ අවස්ථාවල උපදින පහළ වෙන පටිච්චසමුප්පාද ධර්ම સિદ્ધාන්තය බෙදා දක්වන්නට පුළුවන්කම තියෙනවා. ඒකෙන් මට පැහැදිලි කරන්නට අවශ්‍ය වුණේ මේ වේදනාව සහ තණ්හාව අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද කියන එක. වේදනාපච්චය තණ්හා කිව්වට නිකම්ම කර්ම වේදනාවක් මත තණ්හාව ඉපදුනේ නැහැ. වේදනාපච්චය තණ්හා කියලා කිව්වට නිකම්ම කර්ම වේදනාවක් මත තණ්හාව කියන දේ ඉපදුනේ නැහැ. වේදනාව කියන දේදී තණ්හාව උපදින්න හේතුනේ විපාක වේදනාවක් මත තණ්හාව උපදින්න හේතුනේ අර විපාක සංතතිය පිළිබඳව නොදන්නා කම නිසායි ඒ තණ්හාව ඇති වෙන්න හේතුනේ. ඒ නිසා යම් වෙලාවක මේ විපාක වේදනාව කියලා කියන්නේ අර තණ්හාව පවතින්නට හේතු කරගත්ත භූමියක් බවට පත් කරන කම තිබුණා එතන. විපාක වේදනාව කියන දේ තණ්හාව හදන්න තණ්හාව උපදවන්න භූමිය බවට පත් කළා. ඒක පත් කළේ යථාර්ථය නොදන්නා අවිද්‍යාව නිසා. ඒ නිසා තමයි මේ මත කර්ම රැස් කරගත්තේ. කර්ම රැස් කරගන්න තැනක තමයි තණ්හාව ආසේවනය කරන්නට පුළුවන්කම තිබුණේ. එතකොට මෙතනදී අවිද්‍යාව ප්‍රධාන කෘත්‍යයක් සිද්ධ කරලා තියෙනවා මේ වේදනාවට තණ්හා කරනවා කියන තැන. හැබැයි කොයි වෙලාවකවත් වේදනාව කියන දෙයට තණ්හා කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. වේදනාව හේතු නිසා උපදින දෙයක් නේ. ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදින දෙයක්. එතකොට ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඉපදුණු වේදනාව ස්පර්ශ නිරෝධයෙන් නැති වෙලා යනවා. ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඉපදුණු වේදනාව ස්පර්ශ නිරෝධයෙන් නැති වෙලා යනවා. ස්පර්ශය නැති වෙනකොට ඒ වේදනාව බිඳී යෑම තමයි එහි තියෙන ස්වභාවය. එතකොට ස්පර්ශය නිසා උපන් වේදනාව ස්පර්ශය නැති වෙනකොට නැති වෙලා යනවා නම්
ඒ වේදනාව ගැන තණ්හා කරනවා කියන එක යෙදෙන්නේ නැහනේ. එහෙනම් තණ්හාව යෙදෙන්නේ මොකද්ද? අර නොදන්නාකම නිසා වේදනාව ඇසුරු කරන මනස, නොදන්නාකම නිසා වේදනාව ඇසුරු කරන යම් මනසක් තියෙනවා නම් ඒ නොදන්නාකම නිසා වේදනාව ඇසුරු කරන ඒ මනස තුලින් තමයි අපිට තණ්හාව කියන දෙයට පසුබිම හදලා දීලා තියෙන්නේ. ඒ කියන්නේ හැම වෙලාවකදීම මේ අවිද්‍යාවෙන් අපි හදාගන්න දේ පවත්වන්නට ඇතිවන හේතුවක් විතරයි විපාක වේදනාව කියන එක. අවිද්‍යාව කියන දේ මත උපදව ගන්න දේ. ඒක හරියට උදාහරණයක් කිව්වොත් එහෙම මේ ඒ කියන්නේ යථාර්ථය සහ යථාර්ථය මත අපි උපදවනු ලබන මායාව. යථාර්ථය සහ යථාර්ථය මත උපදවනු ලබන මායාව. උණුසුම් සහගත තැනක පොළවක අපිට පේන මිරිඟුව වගේ. පොළවේහි තියෙන උණුසුම නිසා වාතයේහි ඇතිවෙන උෂ්ණත්වය ඉහළට යනකොට ඒ රත්න වාතය ඉහළට යනකොට අපිට ඒ බඳු තැන් ඇහැට පේනකොට අපිට මිරිඟුවක් පේනවා. එතකොට අපිට මේ පෙනෙන සංසිද්ධිය ගත්තාම යථාර්ථය එකක්, අපිට පේන දේ තව එකක්. අපි ජීවත් වෙන්නේ හැම වෙලාවකදීම වතුර කියන සංඥාව ඇතුලේ. වතුර කියන තැන තමයි අපේ ජීවිතේ පැවැත්ම තියෙන්නේ. අපි ජීවත් වෙන්නේ ජීවිතේ පැවැත්ම සිද්ධ කරන්නේ ජලය කියන තැන. වතුර කියන තැන තමයි අපි වාසය කරන්නේ. එතකොට මේ වතුර කියන තැන ජීවත් වෙනකොට වතුර කියන තැන අපේ වාසය කිරීම තියෙනකොට එතන සම්පූර්ණම ජීවිතයේ තියෙනකොට ඒක අපිට කවදාවත් යථාර්ථය තුල පෙන්වන්න බෑ. ඔබේ දරුවා කියන කම ඔබ යථාර්ථය ඇතුලේ පෙන්වන්න ගියොත් දරුවා කියන ස්වභාවය, දරුවා කියන ලක්ෂණය ඔබට යථාර්ථය ඇතුලේ කවදාවත් පෙන්වන්න බෑ. ඒකනේ ඇත්ත. රූපෙද දරුවා කියලා බැලුවොත් ඔබට රූපය ඇතුලේ දරුවා පෙන්වන්නට බෑ. රූපය කියලා කියන්නේ ඇහැට පැමිණෙන වර්ණ සටහන් මාත්‍රයක්. ඒක ගෝචර කරගන්න හේතු වුණ චක්කු ප්‍රසාදයේද දරුවා කියලා බැලුවොත් නෑ, චක්කු ප්‍රසාදයේ දරුවක් නෙමෙයි. එතකොට ඔබ කවදාවත් දැන් රූපයේ දරුවා නෙමෙයි නම්, ඇහැට එන වර්ණ රූපයේ දරුවා නෙමෙයි නම් කවදාවත් ඔබ දරුවව ඇහැට දැකලා තියනවද? කවදාවත් ඔබ දරුවව ඇහැට දැකලා තියනවද? ඇහැට දකින්නේ හැම මොහොතකම රූපයක්නේ. වර්ණ රූපයක්. වර්ණ රූපේ දරුවා නෙමෙයි. වර්ණ සටහන දරුවා නම් ඒක පේනව හැමෝටම මේක දරුවා වෙන්නේ නැහැ. හැබැයි එහෙම පේන්නේ නැහැනේ. එහෙනම් ඒක ඇහැට පේන රූපේ දරුවා නෙමෙයි. එහෙනම් අපිට පේනවා රූපේ දරුවා නෙමෙයි. එහෙනම් ඔබ දරුවා ඇහැට රූපේ පේනවා කියන තැනක කවදාවත් දරුවා හිටියේ නැහැ. මේ කතා කරන්නේ ලෝකේ යථා ස්වභාවය පිළිබඳව, පවත්නා ධර්මතාවය පිළිබඳව. එතකොට ලෝකේ ඇහැට පෙනෙන තැන ඔබට කවදාවත් ඇහැට දරුවව පෙනිලා නැහැ. ඇහැට රූපයක් පෙන්ලා තියෙනවා. රූපේ දරුවා නෙමෙයි. ඇහැට රූපයක් පතිත වෙච්ච තැනක ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාවක් උපදිනවා. වේදනාව දරුවද? වේදනාව උපදින තැනක හඳුනා ගැනීමක් උපදිනවා. හඳුනා ගැනීම දරුවද? එතන චේතනාවක්, හිතන කමක් තියෙනවා. එතන ඒ චේතනාව කියන දේ අනිත් චෛතසික ධර්ම ටික දරුවද? එතන විඥානයක් දැන ගැනීමක් තියෙනවා. දැන ගැනීම දරුවද? එකක්වත් දරුවා නෙමෙයි. දරුවා නොවන ධර්මතා ටිකක් ඇති තැනක අර ජලය නොවන දෙයක් අපිට ජලයේ විදිහට පේනවා වගේ දරුවා නොවන හුදු ධර්මසන්තතියක් අපිට දරුවා විදිහට පෙනිලා තියෙනවා. ඒක තමයි මායාව කියලා කියන්නේ. ඒක කවදාවත් සත්‍ය ලෙස विद्यमान වෙන දෙයක් නෙමෙයි. දැන් අපි තණ්හා කරන්නේ ඇත්තටම මොකටද? අපි ආදරය කරන්නේ දරුවට. අපි ආදරය කරන්නේ, අපි කැමති වෙන්නේ දරුවට. එතකොට දැන් දරුවා කියන මේ මායාව, දරුවා කියන මේ දේ අපි අර ජලය වගේ කියන දේ කිව්වනම් මේක विद्यमान වෙලා තියෙන්නේ, මේක පේන්නේ මොකක් මතද? මේක පේන්නේ අර ජලය නොවන ධර්මතා ටිකක් මත ජලය පේනවා වගේ දරුවා නොවන ධර්මතා ටිකක් මත ඉපදවපු මායාවක්නේ අපිට මේ දරුවා කියලා හම්බෙන තැන. එතකොට අපි ආදරය කරනවා, කැමති වෙනවා කියන මේ රාමුව, මේ සීමාව පවත්වලා තියෙන්නේ අර දරුවා කියලා ගත්ත රාමුව ඇතුලේ. ඒක තමයි අපේ සමස්ත රාමුව, ඒක තමයි අපේ සමස්ත සැකස්ම, ඒක තමයි අපේ සමස්ත පැවැත්ම අරගෙන ගිහිල්ලා තියෙන්නේ. පින්නතුනි ලෝකයා ජීවත් වෙන්නෙත් ඕක ඇතුලේ, ලෝකයා මැරෙන්නෙත් ඕක ඇතුලේමයි.
පවත්නා ධර්මතාවය පිළිබඳව දන්නේ නැතුව තමන්ගේ මනස තුල නිර්මාණය කරගත්ත මායාව ඇතුළෙම ඉපදිලා මායාව ඇතුළෙම ජීවත් වෙලා මායාව ඇතුළෙම මිනිස්සු මැරෙනවා. ඕක ඇතුලේ තමයි ඉපදීම තියෙන්නේ. ඕක ඇතුලේ තමයි ලෙඩවීම තියෙන්නේ. ඕක ඇස්සේ තමයි මරණය තියෙන්නේ. ඕක ඇස්සේ තමයි මහලු බව තියෙන්නේ. එතකොට මේ ඉපදීම, ලෙඩවීම, මරණය, මහලු බව මේ ආදී සියල්ල විද්‍යමාන වන මෙතන පවත්නා යථාර්ථය සැබවින්ම මේ එකක්වත් පනවන්න පෙන්වන්න පුළුවන් තැනක් නෙමෙයි. යථාර්ථය වෙන්නේ ඔය මායාවට හාත්පස පිටින් තියෙන දෙයක්. නිවන් දකින්නවා කියලා කියන්නේ ඔය මායා සහිත ලෝකෙ මිදිලා ඔක බිඳගෙන ඒක එළියේ තියෙන යථාර්ථ ධර්මයේ ප්‍රතිවේධ කිරීම. එතකොට දැන් අපිට දකින්න තියෙනවා මොකද්ද? මොකක් නිසාද මේ මායා සහිත ලෝකෙ ඉපදුනේ? තණ්හා කරන්නේ තණ්හාවේ පැවැත්ම පේන්න පින්නතුනි දරුවට. ඔබ කවදාවත් මම ස්කන්ධ ටිකකට තණ්හා කරනවා කියලා තණ්හා කරන්න ගිහිල්ලා නැහැ. ඔබ තණ්හා කරලා තියෙන්නේ දරුවට තමයි. හැබැයි දරුවට තණ්හා කරනවා කියන ওই දරුකම ඔබට උපද්දලා දීලා තියෙන ස්කන්ධ ටිකක් මත. ඒ නිසායි මේ තණ්හාව කරලා තියෙන ස්කන්ධ ටිකකට කියලා කිව්වේ. එතකොට ওই තණ්හාව දැන් පවත්තලා තියෙන ස්කන්ධ ටිකක් මත නම් ඒ ස්කන්ධ ටික අපිට කතා කරන්න වෙනවනේ මේ තණ්හාව උපදින්න පවතින ප්‍රත්‍යක් වුණා කියලා. අන්න ඒ නිසා තමයි වේදනාව ප්‍රත්‍යක් මේ තණ්හාව උපදවන්න කියලා කියන්නේ. වේදනාව ප්‍රත්‍යක් මේ තණ්හාව උපදවන්න. වේදනාපච්චය තණ්හා කියලා කිව්වේ ඒකයි. වේදනාව නිසා තමයි තණ්හාව උපදින්නේ කියලා. වේදනා සමුදය තණ්හා සමුදයෝ කියලා කිව්වෙත් ඒකයි. වේදනා සමුදයෙන් තමයි තණ්හාව සමුදය වෙන්නේ කියලා. එතකොට මෙතන මේ සමුදය කියනකොට වේදනාව සමුදය වීමෙන් තණ්හාව සමුදය වෙනවා කියනකොට මෙතන හැම වෙලාවකදීම යථාර්ථය නොදන්නාකම නිසා විඥානයේහි අත්දැකීම අර වේදනාව පැත්තට පතිත කරන්න හේතුවක් කරගෙන තියෙනවා. විඥානයේහි අත්දැකීම කර්මසහගත විඥානයේහි අත්දැකීම කර්මසහගත මනෝභාවයේහි ඒ ඡායාව අර වේදනාව නැමැති සුද්ධ ධර්මයේ පැත්තට පතිත කරනවා. ඒක තමයි මනෝ ස්වභාවය, කර්මයේ තියෙන ස්වභාවය, මායාවේ තියෙන ස්වභාවය. ඕක පේන්නේ කොතනක හරි විද්‍යමාන වුණොත් පිහිටා සිටියොත් විතරයි. ඒ පිහිටා සිටින්නට පදනම තමයි අපි ඇති කරගන්නේ අවිද්‍යාවෙන් උපදින වේදනාව පිළිබඳව උපත්නා සංඥාව. ඒක ටිකක් ඔබ තේරුම් ගන්න උත්සාහවත් වෙන්න. යථාර්ථයේ නොදන්න කම නිසා ඔබේ කර්මසහගත විඥාණයට වේදනාව වස්තු විශේෂ බවට පත් කරනවා. ඒකට කියනවා විඥාණය වේදනාව නිස්සෘත කරගත්තා කියලා. විඥාණය වේදනාව නිස්සෘත කරගත්තා. විඥානයේ වේදනාව විතරක් නෙමෙයි සංඥාව, සංස්කාරයේ, රූපය මේ ඔක්කොම නිස්සෘත කරගන්නවා. එතකොට මේ දේවල් ටික මත තමයි අපි නිස්සෘත කරගෙන පවතින විඥානයේහි අත්දැකීම දාන්නේ. හරියට අපි ටෝච් එක ගහනවා වගේ. ටෝච් එක ගහනකොට අපි ටෝච් එළිය දානකොට පතිත කරනකොට අපිට ඒක පේන්නේ බාහිර වස්තුවක් මතට පතිත වුණාමනේ. අන්න ඒ වගේ විඥානයේහි අත්දැකීම මේ ධර්මතා විශේෂයි තමයි අපි පතිත කරන්නේ. පතිත කරන්න පුළුවන්කම තියෙන්නේ ඒකේ නිරුද්ධ වුණා කියලා දන්නේ නැති මෝඩකම නිසා තමයි ඒකට පතිත කරන්න පුළුවන්කම තියෙන්නේ. නැත්නම් යථාර්ථයක් විදිහට කවදාවත් ඒකට පතිත කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ වගේ දෙයක් විඥාණයෙන් හදලා දෙනවා. ඒ වගේ දෙයක් විඥාණයෙන් හදලා දෙනවා. ඒක නොවන නමුත් ඒ වගේ දෙයක්. දැන් ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඉපදුණු වේදනාව ඒ හිත නිරුද්ධ වෙනකොට මේ වේදනාව බිඳෙනවනේ. ඊට පස්සේ ආපහු ඒ වේදනා සංඥා අරමුණු කරගෙන ඊළඟ සිත උපදිනවා නම් ඒ සිතේ උපදින වේදනා සංඥාව අර සිතේ උපදුණු වේදනා සංඥාවන්ගේ ආකාරය ගන්න පුළුවන්. හැබැයි ඒ වේදනා සංඥා නෙමෙයිනේ. මව්පියන්ගේ සම්භෝගය නිසා දරුවෙක් උපදිනවා. ඒ දරුවා ලොකු වෙලා විවාහයක් වෙලා එතන සම්භෝගය නිසා තව දරුවෙක් උපදිනවා. හැබැයි මේ දරුවා පළවෙනියට ඉපදුණු මේ දරුවා ඒ මව්පියන් උනේ නැහැ. දෙවෙනියට ඉපදුණු දරුවයි මව්පියන් උනේ නැහැ. ඒ වගේ අර වේදනා සංඥා දෙක අරමුණු කරගෙන ඊළඟ සිත උපදින්න පුළුවන්. හැබැයි ඒ වේදනා සංඥා දෙක කලින් වේදනා සංඥා දෙක වෙන්නේ නැහැ කොයි වෙලාවකවත්. හැබැයි අර මව්පියන්ගේ ආකාරයේ ස්වરૂපය හැඩරුව ගන්න පුළුවන්. ඒ වගේ අර සිතේ ඉපදුණු ඒ හැඩරුව ගන්න පුළුවන්.
හැඩරුව ගත්ත කියලා මේ වේදනා සංඥා දෙක දෙමේ මෙතන තියෙන්නේ. ඒ හිත හටගෙන නැති වෙනකොට මේ වේදනා සංඥා නිරුද්ධ වෙනවා. හැබැයි ඒක අරමුණු කරගෙන මේ වේදනා සංඥා ඊළඟ මනෝ විඥාන ධාතු සිත් උපදින්න පුළුවන්. හැබැයි අර වේදනා සංඥා දෙක නෙමෙයි. මෙන්න මේ විදිහට මෙතන අපි අන්තිමේටම කර්මසිතකින් ඇසුරු කරනකොට අපි අන්තිමේටම අර වේදනා සංඥා පිළිබඳව ආශ්‍රව සහ කෙලෙසුන්ගෙන් ඇසුරු කරලා විඳින තැනක තමයි අන්තිමේටම විඳින්නේ. එතනදී තමයි අපි ඇහැට පෙනුණු රූපය එළිය ජීවත් වෙන අම්මා නැමැති ආදරණීය අම්මා බවට පත් කරගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. දැන් අපි විඳින්නේ එතන. තණ්හාව පවත්තන්නේ එතන. අපි ආදරය කරන අම්මව අපිට හම්බෙන තැන තමයි තණ්හා උපාදාන කියන දේවල් එතන යෙදෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට පින්නතුනි අපිට මේක සංවර්ධනය වීමක් තුළනේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපි තේරුම් ගන්නට ඕනේ මේ කර්ම මට්ටමින් අපිට මේක සංවර්ධනය වෙලා ගෙනල්ලා දෙන තැන මේ තියෙන්නේ කලින් ඉපදුණු වේදනා සංඥා නෙමෙයි. හැබැයි ඒ ටික මත තමයි මේ ටික ගෙනල්ලා දීලා තියෙන්නේ. ඒ නිසා මේ කර්ම විඥානයේ ස්වභාවය තමයි අර කලින් තිබුණ දෙයමයි මේක කියලා රැවටෙන එක. ඒක තමයි අවිද්‍යාවේ කෘත්‍යය. එයා ඇත්ත වහලා බොරුවක් පෙන්නලා තියෙන ඇත්ත විදිහට. අටගෙන නිරුද්ධ වෙච්ච දේ පෙන්නලා දීලා නැහැ. ඒ හටගෙන නිරුද්ධ වෙච්ච තැන තිබුණේ මෙහෙම දෙයකුයි කියලා එයා වෙන දෙයක් පෙන්නලා දීලා තියෙනවා. දැන් අපි විඳින්නේ එළියේ තියෙන දේ. බාහිර පවත්නා දේ තමයි විඳින්නේ. ඒ නිසා වේදනාව තියෙන තැනක තමයි තණ්හාව හැම වෙලාවකදීම උපදින්නේ. විඥානයේ යම් තැනක වේදනාව ඇසුරු කරගෙන පවතිනවා නම් චක්කු සම්පස්සයෙන් උපන් වේදනාව ඇසුරු කරගෙන පවතිනවා නම් වේදනාව කියන එක විඥානට්ඨිතියක් නම් විඥානයේහි පැවැත්මට උපකාර කරනු ලබන දෙයක් නම් වේදනාව කියන දේ අනිවාර්යයෙන්ම සසර හිස් නැහැ. අර බීජ සූත්‍රය මම හිතන ඔබ දේශනාවලදී අහලා ඇති අපි පැහැදිලි කරලා තියෙනවා බීජ සූත්‍රයේදී. අර පංච බීජ පිළිබඳව මුල් වලින් පැලවෙන ಜಾති තියෙනවා මූල බීජ කියලා කියනවා. කඳින් පැලවෙන ಜಾති කන්ද බීජ කියලා කියනවා. පුරුක් වලින් පැලවෙන ಜಾති වලට පළු බීජ කියලා කියනවා. දළු වලින් පැලවෙන ಜಾති වලට අග්ග බීජ කියලා කියනවා. ඇට වලින් පැලවෙන ಜಾති වලට බීජ කියනවා. මේවා සාරයෙන් යුක්ත නම් මේ බීජ කුණු වෙලා නැත්තම් අවුසුලකින් වේලිලා ගිහිල්ලා නැත්තම් බීජ සාරය මේකේ තියෙනවා නම් හොඳ පොළවක පිහිටියොත් සාරවත් පොළවක පිහිටියොත් වතුරත් වැටුනොත් මේක පැලවෙනවනේ. මේක නතර කරන්න බෑ. මේ පංච බීජ වගේ දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විඥාණය. මේ පංච බීජ වගේ දකින්න විඥාණය. පොළොව වගේ දකින්න කියනවා විඥානට්ඨිති. මොනවද? සතර විඥානට්ඨිති රූප වේදනා සංඥා සංඛාර. විඥාණය තියෙන්නේ රූපූපයව වේදනූපයව සංඥූපයව සංඛාරූපයව. විඥානයේ පවතින එක රූපය ඇසුරු කරගෙන වේදනාව ඇසුරු කරගෙන සංඥාව ඇසුරු කරගෙන සංස්කාරය ඇසුරු කරගෙන. එතකොට විඥානයේ පේන්නේ මේ දේවල් ඇසුරු කරනකොට තමයි. නැතිනම් විඥානය කියන්නේ හරියට අවර්ණකයක් වගේ. ඒකේ පාටක් නැහැ පේන්නේ. ඒකට එකතු කරන වර්ණ සංයෝජකයක් වගේ තමයි. ඒක පේන විදිහට හදපු දෙයක් වගේ තමයි විඥානට්ඨිති කියලා කියන්නේ. ඒකට පතිත වෙනවා. හරියට අර පොළව වගේ. පොළවේ පිහිටනවා. පොළවේ පිහිටියොත් තමයි ඒකට වතුර වැටෙන්නේ. එතකොට පළවෙනි අවස්ථාව තමයි මේකේ පොළවේ පිහිටා සිටිනවා කියන එක. එතකොට දැන් මේ බීජ ටික මේ පොළවේ පැලවෙන්න සුදුසු පොළවේ පිහිටනවා වගේ විඥානයේ නැමැති බීජ ටිකට වස්තු විශේෂ බවට පත් වෙනවා පිහිටා සිටින්නට උපකාරය හදලා දෙනවා වේදනා සංඥා සංස්කාර කියන මේ ධර්මතා ටික. රූප වේදනා සංඥා සංකාර. එතකොට දැන් අපි මේකෙදි වේදනාව මුල් කරගෙන කතා කරන නිසා වේදනාව මේ විඥානයේ පැවැත්මට ස්ථිතියක් පැවැත්මට තැනක් බවට පත් වෙනවා. එතකොට මේ පැවැත්මට තැනක් බවට පත් කරගත්ත දේ අරබය තමයි විඥානයේ පවතින්නේ. එතකොට මේ විඥානයේ පවතිනවා කියන ස්ථිතියක් වේදනූපය විඥානයේ පවතිනවා කියන තැනදී කියන්නේ මේ කරින් විඥාන වේදනාව එහෙම්ම තියෙනකොට ඒක ඇසුරු කරගෙන තියනවා කියන එක නෙමෙයි. අවිද්‍යාව නිසා එබඳු වූ වේදනාව කලින් තිබුණ එක කියලා විඥානයේ පතිත කරන්න පුළුවන් විදිහට පෙන්වා දෙනවා කියන එක.
එතකොට විඥානය ඇසුරු කරන්නේ අර කලින් තිබුණු වේදනාවම ඇසුරු කරනවා කියලා හිතාගෙන තමයි. ඔබ හිතින් දැනගන්නේ ඇහැට පේන රූපය. දැන් ඔබ ඉදිරිපසින් තියෙන දේ පිළිබඳව ඔබ දැනගන්නවානේ. ඇත්තටම ඔබ දැනගන්නවද ඉදිරිපසින් තියනවා කියලා එතන එන වර්ණ රූපය ගැටිච්ච තැනක ඔබ දැනගන්න සිද්ධිය වෙනම එකක්. දැනගන්න සිද්ධිය වෙනම එකක් වුණත්, පේන එක වෙනම එකක් වුණත් අපිට මේ දෙකම එකක් විදිහට පේනවා. ඒ තමයි අවිද්‍යාවේ තියෙන මේකේ තියෙන සමීප කරවීම. මේ දෙකම එකක් කොට පෙන්වීම. එතකොට අන්න ඒ වගේ අපිට හැම වෙලාවකදීම වේදනාවේ කෘත්‍ය පෙන්වා දෙන්නේ මොකද්ද? මේ විඳීම මේ විඳීම බාහිර පවත්නා දෙයමයි කියලා. ඒ නිසා තමයි වේදනාව සමුදය වුණොත් තණ්හාව සමුදය වෙනවමයි. ඒක නතර කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්න සංගති පස්සෝ පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා තණ්හාපච්චා උපාදානං උපාදානපච්චා භවෝ භවපච්චා ජාති ජාතිපච්චා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස සම්භව. දුක හටගන්න හේතුව පිළිබඳව කතා කරනකොට ඒ නිදාන සූත්‍රයේදී දුක උපදින්න හේතු වෙච්ච ආකාරය පැහැදිලි කළේ මේ විදිහට. චක්කුංච පටිච්ච රූපේ චුප්පජ්ජති චක්කු විඥානං ඇසත් නිසා රූපෙද නිසා චක්කු විඥානය උපදිනවා. තුන්දෙනාගේ එකතුව නිසා මේ තුන්දෙනා එකතු වෙන තුන්දෙනාගේ සංගති බව ස්පර්ශයයි. ස්පර්ශ ප්‍රත්‍යයෙන් තමයි වේදනාව උපදින්නේ. වේදනාවට තමයි තණ්හා කරන්නේ. වේදනාවට කොහොමද තණ්හාව තියෙන්නේ? අර ආපු පිළිවෙල පිළිබඳව නොදන්නා කම නිසා අවිද්‍යාවෙන් නිර්මාණය කරගත්තට පස්සේ අර ටික මත එය ප්‍රත්‍ය කරගෙන මේක නිර්මාණය කරගත්තට පස්සේ ඒ බඳු වේදනාවට අවිද්‍යාවෙන් සකස් කරන ලද අවිද්‍යාවෙන් පිළියෙල කරගත්ත තැනක සකස් කරගත්ත දෙයට තණ්හා කරනවා කියන දේ යෙදෙනවා. එතකොට අපි කියනවා වේදනාවට තණ්හා කරා කියලා. එතකොට වේදනාවට තණ්හා කළේ කොහොමද කියන එක දැන් ඔබ දන්නවා. ඒ නිසා වේදනා සමුදය තණ්හා සමුදයෝ කියනකොට වේදනාව සමුදය වීමෙනුයි තණ්හාව සමුදය උනේ කියලා අපි නිකන් කතා කළාට ඔබ තුල අවබෝධයක් තියෙන්නට ඕනේ. වේදනා සමුදයංච පජානාති කියනකොට වේදනාවේ සමුදය දන්නවා කියනකොට මෙන්න මේ විදිහටයි වේදනාව සමුදය උනේ. මේ තණ්හා සමුදය උනේ. තණ්හා සමුදයංච පජානාති කියනකොට මෙන්න මේ විදිහටයි තණ්හා සමුදය උනේ කියලා දැන් ඔබ දන්නවා. මේ බඳු තැනක මේ විදිහේ වේදනාවක් ඉපදුණු තැනක අවිද්‍යාවේ මෙන්න මේ කෘත්‍ය නිසා මේ ක්‍රියාපිළිවෙත නිසා මෙබඳු වූ මෙබඳු ආකාර වූ තණ්හාව ඉපදුනා කියලා නුවණක් තියෙනවා. එතකොට දැන් මේකේ නිරෝධය කොහොමද වෙන්නේ? තණ්හා නිරෝධංච පජානාති කියලා කියන්නේ තෘෂ්ණාවගේ නිර්වශේෂ නිරෝධයක් තියෙනවා නම් ඒ නිර්වශේෂ නිරෝධය තමයි තණ්හාව කියලා කියන්නේ. එතකොට ඒක පැහැදිලි කරනවා තණ්හා නිරෝධංච පජානාති කියනකොට තණ්හා නිරෝධය කියලා කියන්නේ කොහොමද කියලා. එතකොට තණ්හා නිරෝධය කියනකොට වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ එහෙමනේ පැහැදිලි කරන්නේ. වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ. වේදනාව නිරුද්ධ වුණොත් තමයි තණ්හාව නැති වෙන්නේ. වේදනාව නිරුද්ධ කළොත් තණ්හාව නිරුද්ධ වෙනවා. දැන් අපි කිව්වා විපාක වේදනාව තමයි මෙතනදී අභිප්‍රේත වෙන්නේ කතා කරන්න කියලා. විපාක වේදනාව උපදින්න නැති වුණොත් ඒ මට්ටම මොකද්ද? විපාක වේදනාව උපදින්න නැති වුණොත් විපාක වේදනාව උපදින්නේ නැහැ කියලා කියන්නේ එහෙනම් මැරෙන්න එපානේ. විපාක වේදනාව උපදින්න නැති වෙන්න නම් මරණයටපත් වෙන්න වෙනවා. එහෙනම් මේ සෝපදිශේෂ අනුපදිශේෂ කතාවක් මෙතන කතා කරන්න දෙයක් ඇත්තේ නැහැ. කෙලින්ම මරණය තමයි නිවන් දකින්නවා කියලා කියන්නේ. නමුත් එහෙම වෙන්නේ නැහැ. අනේ නිසායි අපි මේ තණ්හා නිරෝධංච පජානාති කියනකොට තණ්හා නිරෝධය පිළිබඳව දන්නවා කියනකොට කොහොමද වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ කියනකොට වේදනා නිරෝධයෙන් තමයි තණ්හා නිරෝධය වෙන්නේ කියනකොට වේදනා නිරෝධයෙන් කොහොමද තණ්හා නිරෝධය සිද්ධ කරන්නේ කියලා අපි තේරුම් අරගන්නට ඕනේ. තණ්හාව නැති කරන්න කිව්වහම gedi pitimma අපි ඉස්සෙල්ලම ගිහිල්ලා තණ්හාව නැති කරන්න නෙමෙයි උත්සාහවත් වන්නේ. වේදනාව නැති කළා තමයි තණ්හාව නැති කරන්න ඕනේ. වේදනාව නැති කරනවා කියලා කියන්නේ විපාක වේදනාව උපදින්නෙම නැති කරනවා කියන එක නෙමෙයි. ඒක උපදින්න නැති වෙන්නේ මරණයත් එක්ක.
එතකොට යම් කිසි කෙනෙක් මව් කුසකට ප්‍රතිසන්දි වශයෙන් බැසගත්තා නම් විඥානයේ මව් කුසකට ප්‍රතිසන්දි වශයෙන් බැසගත්තා නම් එතන නාම රූපයට බැසගෙන නාම රූපය අසුරු කරන්න පටන් ගත්තා නම් නාම රූපේ විඥාණයටත් විඥානයේ නාම රූපයටත් ප්‍රත්‍ය වෙනවා කියන එක සිද්ධ වෙනවනේ. එතකොට ඉපදුණු මොහොතේ ඉඳලා මරණකම් ප්‍රතිසන්දියට ආපු මොහොතේ ඉඳලා මරණකම් මේ දේ සිද්ධ වෙනවා. ඒක නතර කරන්න බෑ. එතකොට යම් උත්පත්තියෙන් ප්‍රතිසන්දි විඥානය එනකොට යම් ආයසයක් අරගෙන ආවනම් ආයසයක් අරගෙන එනවා කියලා කියන්නේ මේ විඥානයේ මේ නාම රූපය අසුරු කරගෙන මෙච්චර කාලයක් පවතින්න පුළුවන්. හරියට දුන්නකට ඊතලයක් දාලා පසුපසට වේගෙන් ඇදලා අතෑරියාම යම් තාක් දුරකට ඊතලයේ ගිහිල්ලා පතිත වෙනවද කියන එක තීරණය කරන්නේ අර දුනු දිය අදින ප්‍රමාණයට අනුවනේ. අන්න ඒ වගේ තමයි මේ සිතෙන් තීරණය කරනවා ප්‍රතිසන්දි ගන්න සිතෙන් මේ නාම රූපය අසුරු කරගෙන කොච්චර කාලයක් පවතිනවද කියලා. බාහිර ප්‍රත්‍යයෙන් කර්මයක් ඇවිල්ලා බලවත් කර්මයක් බලපෑමෙන් වෙන්නට පුළුවන්. නොයසේනම් ඍතු විපර්යාස ආදිය තුල වෙන්නට පුළුවන්. අපි හිතමු හදිසි යුද්ධයක් ආවා, සුනාමියක් ආවා කියලා හිතන්නකෝ. ඒකට මේ වගේ නොඑක් බාධක වලින් කරදරයක් වුනේ නැත්තම් ඒ විඥාණය නාම රූපය අසුරු කරගෙන අවුරුදු 50ක් 60ක් තියෙනවා කියලා එකක් සිද්ධ වෙනවා නම් ඒ කාලයේ අසුරු කරගෙන තියෙනවම තමයි. ඊට පස්සේ තමයි නිරුද්ධ වෙන්නේ. කියන්නේ ප්‍රතිසන්දියෙන් ගෙන ආපු ආයුෂයක් තියෙනවා. ඒකෙන් කියන්නේ එක දිගටම විඥානය තියෙනවා කියලා එහෙම නෙමෙයි මේක. මේ අර දුනුදියේ උපමාව කිව්ව එක. එතකොට අන්න ඒ බඳු ගතියක් තියෙන නිසා ඒ දක්වා අපි නිවන් දැක්කත් මේක මේ විඥානය නිසා මේ නාම රූප උපදවනවා කියන එක නාම රූපයට ප්‍රත්‍ය වෙනවා කියන එක සිද්ධ වෙනවා. ඒ නිසා රහත් උනත් රහතන් වහන්සේටත් ඒ විපාක විඥානය නිසා භවාංග චිත්තසංතතිය මේ නාම රූපය අසුරු කරගෙන පවතින කම නිසා මේ චක්කු ප්‍රසාදාදී ප්‍රසාද රූපය නැවත නැවත උපදවනවා කියන එක නතර වෙන්නේ නැහැ. ප්‍රසාද රූපයක් උපදිනකොට ඒකට බාහිර ආරම්මණය ඇවිල්ලා ගැටෙනවා කියන එක නතර වෙන්නෙත් නැහැ. ඒක ගැටෙන තැනකදී ඒක වස්තු කරගෙන සිතක් පහළ වෙලා ඒ සිතට විඳීම් හැඳිනීම් ඇති වෙනවා. ඒ බඳු ලක්ෂණයේ හිතේ යෙදෙනවා කියන එක නතර වෙන්නෙත් නැහැ. එහෙනම් ඇයි වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ කියලා කිව්වේ? වේදනා නිරෝධයෙන් තමයි තණ්හාව නිරුද්ධ වෙන්නේ කියලා කිව්වේ ඇයි එහෙනම්? පිනතුනි වේදනා නිරෝධයෙන් තමයි තණ්හා නිරෝධය වෙන්නේ කියලා වචනයක් මෙතනදී පාවිච්චි කළේ. වේදනා නිරෝධය සාක්ෂාත් කිරීම නිසා ඇතිවන දෙයක් නිසා. තණ්හාව කියන එක වේදනා නිරෝධය සාක්ෂාත් කිරීම නිසා පෙනෙන දෙයක්. ස්පර්ශ නිරෝධයෙන් වේදනාව නිරුද්ධයි කියලා යම් තැනක වේදනාවෙහි නිරෝධය පිළිබඳව අවබෝධ ඥානයක් තිබුණොත් එයාට වේදනාව නිරුද්ධයි. වේදනාව සමුදය වෙන්නේ නැහැ. වේදනාව උපදින්නේ නැහැ. වේදනාව පවතින්නේ නැහැ. වේදනාවෙහි නිරුද්ධ වීම දැනගත්ත දකින්න කෙනාට වේදනාව උපදින්නේ නැහැනේ. වේදනාවේ පැවැත්ම නැති වෙලානේ. කෙනෙක් මැරුණා, මැරෙනවා ඔබ දැක්කනම් මැරුණ බව දැක්කනම් මැරෙනවා කියන එක දැක්කනම් ආපහු එයා ජීවත් වෙනවා කියන එක ඔබට හැඟීමක් නැහැනේ, සංකල්පනාවක් නැහැ. ඒ වගේ තමයි වේදනාවේ නිරෝධය. ඔබ සක්සුදක්සේ දැනගත්තා නම් ඔබට හිතෙන්නේ ඒක පවතිනවා කියලා. එතකොට වේදනාවේ පැවැත්මක් නැත්තම් වේදනාවේ නිරෝධය නම් ඔබට පේන්නේ කොහොමද දැන් කර්ම විඥානයේ වේදනාව ඇසුරු කරගෙන උපදින්නේ? උපදින්නේ නැහැනේ. වේදනාවේ යථාර්ථය දැකීම කියලා කිව්වේ වේදනාවේ නිරෝධය ප්‍රත්‍යක්ෂ කිරීමයි. එතකොට වේදනාවෙහි නිරෝධය ප්‍රත්‍යක්ෂ කරගත්ත කෙනෙකුට වේදනාවෙහි නිරෝධය අවබෝධ කරගත්ත කෙනෙකුට වේදනාවෙහි නිරෝධය සිද්ධ උනේ කොහොමද කියන එක පැහැදිලි. එයා දකිනවා ස්පර්ශය නිරුද්ධ වෙනකොට වේදනාව නිරුද්ධ වුණා කියන එක. එතකොට දැන් කර්ම විඥානේ උපදවන්න විදිහක් නැහැ. එහෙනම් තණ්හාව නොහට ගන්න බවට ගිහිල්ලා. තණ්හාව අනුත්පාදයට පත්වන ස්වභාවයකට ගිහිල්ලා. තණ්හාව ආයේ එතන උපදින්නේ නැහැ. තණ්හාව උපදින්න තියෙන හේතුව සම්පූර්ණම නැති වෙලා. එතකොට තණ්හාව නූපදවන්නේ කොහොමද? තණ්හාව නූපදින ස්වභාවයට පත් කළේ කොහොමද? වේදනාවෙහි නිරෝධය දැකීම තුළ. එතකොට යා වේදනාව නිරුද්ධ කරනවා පින්නතුනේ ආකාර දෙකකට. හොඳට මතක තියාගන්නට පැහැදිලිව මතක තියාගන්නට ඕනේ. පැහැදිලි කරගන්නට අවශ්‍ය දෙයක්. වේදනාවේ නිරෝධය දකින්න ආකාර දෙකකට.
එකක් තමයි වේදනාව මත අවිද්‍යා සංස්කාර උපදවල අලුත් කර්ම උපදවන්නේ නැති නිසා වේදනාවෙහි Nirodhe සාක්ෂාත් කිරීම නිසා අනාගතයට උපදින වේදනාව අනුත්පාද ස්වභාවයටපත් කිරීම. අනාගතයට උපදින කියලා කියන්නේ විඥානයේ නැවත මෞකසකට ප්‍රතිසන්දි වශයෙන් බැසගෙන ආයතන ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව උපදවනවා කියලා අනාගතයට ආපහු මේ හේතු ටිකක් සකස් කරලා ඵල උපදවන්නේ නැහැ. අනාගතයට උපදින්නා වූ ඵල නිෂ්පත්තිය සම්පූර්ණම නතර කරලා තියෙනවා. ආයේ බීජමය හැකියාවක් නැහැ මේකට තව ඉදිරියට තව අනාගතයට උපදවනවා කියන දේ කරන්නට. පච්චුප්පන්න වූ යම් වේදනාවක් තියෙනවා නම් එයා ඒ තන නුවණින් දකිනවා ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපන්නා වූ වේදනාව ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධයි කියලා. ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපන්නා වූ වේදනාව ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධයි කියලා දකිනකොට එයා ඒ අවබෝධ කරන්නේ මේ මොහොත වන විටත් ලෝකයේ තුල विद्यमान වන සත්‍ය වූ භූත වූ යථාර්ථ ධර්මයි. යථාර්ථ ස්වභාවය. අන්නේ යථාර්ථ ස්වභාවය विद्यमान වන ස්වභාවය ඔහු අවබෝධ කරගත්ත නිසා තමයි එය ඇසුරු කරගෙන තණ්හාව නැවත නැවත උපදවන්නේ නැත්තේ. ඒ ඇසුරු කරගෙන තණ්හාව නැවත නැවත උපදවන්නේ නැත්තේ. තණ්හාව අනුත්පාදයට යනවා දැන්. ඇයි? එයාට එතන විද්‍යාව තියෙනවා. එයා වේදනාවෙහි හට ගැනීම වැයවීම දකින්න කෙනෙක්. වේදනාවෙහි Nirodhe දැක්කනම් එයාට වේදනාව සමුදය වෙන්නේ නැහැ. වේදනාව ඇති බවට හම්බ වෙන්නේ නැහැ. එයාට දැන් කර්මය උපදවන්න අවිද්‍යාව නැහැ. එයාට විද්‍යාව තියෙනවා. අවිද්‍යාව නිර්වශේෂව නිරුද්ධ කරපු නිසා වර්තමානයේ කර්මය උපදින්නේ. කර්මය නැති කරපු නිසා තමයි එයාට තණ්හා උපාදාන භව කියන වර්තමාන හේතු ටික උපදින්නේ නැත්තේ. හේතු ටික උපදින්නේ නැති නිසා තමයි එයාට අනාගතයේ උපදින විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ටික අනුත්පාද සංඛ්‍යාත භාවයට ගියේ. එයා වර්තමාන පච්චුප්පන්න ජීවිතයේ කියන තැන හටගෙන ඒ ධර්මය ඉතුරු නැතුව නිරුද්ධ වෙන බවක් දකිනවා. ඒ නිසා අවිද්‍යා සංස්කාර නිරුද්ධ කරලා එයාට අනාගතයට උපදවනවා කියන ටිකත් නැති කරලා. නිසා වේදනාවෙහි වේදනා නිරෝධා වේදනාවෙහි නිරෝධයෙන් තණ්හා නිරෝධෝ කියලා කතා කරනවා නම් තෘෂ්ණාවගේ නිරෝධයයි කියලා තණ්හා නිරෝධය පිළිබඳව එයා දන්නේ විදිහට. තෘෂ්ණාව නැති කලේ කොහොමද? තණ්හාව යටපත් කළා නෙමෙයි. තණ්හාව උපදින්න හේතුවක් තිබුණා නම් අවිද්‍යා සංඛ්‍යාත ඒට විද්‍යාව උත්පාදනය කරලා වේදනාව සමුදය වීම නතර කරලා වේදනාවෙහි Nirodhe පෙන්වා දීලා එයා එතන උපදෝගත්ත විද්‍යාව නිසා සංස්කාරය නූපදින බවට පත් කළා තණ්හාව නූපදින බවට පත් කිරීමකුයි සිද්ධ කළේ. එතකොට දැන් අපිට තියෙනවා තණ්හා නිරෝධගාමිනී ප්‍රතිපදාව එහෙනම් මොකද්ද? තණ්හා නිරෝධගාමිනී ප්‍රතිපදාව කොහොමද අපි තණ්හාව නිරුද්ධ කිරීම පිණිස පිළිපදින්නේ කොහොමද? ඒකට ප්‍රවේශය සලසා ගන්න කොහොමද? අය මේව අරියෝ වට්ටංගිකෝ මංකෝ. මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි තණ්හා නිරෝධගාමිනී පටිපදංච පජානාති කියනකොට එතකොට යා ප්‍රතිපදාව ගැන දන්නවා කියනකොට මේ අංග 8කින් යුක්ත මාර්ගය පිළිබඳව එයා දන්නවා. අංග 8කින් යුක්ත මාර්ගය පිළිබඳව එයා අවබෝධ කරගෙන ඉන්නවා. එතකොට එයාට අංග 8කින් යුක්ත මාර්ගය පිළිබඳව අවබෝධයක් තියෙනකොට එයා දන්නවා සම්මා දිට්ඨිය මූලික කරගත්ත දර්ශනය යාගේ ජීවිතයේ බවට පත් කරගන්නේ කොහොමද? සම්මා සංකප්පය තුළ වැඩෙන්නේ කොහොමද? වාචාව වැඩෙන්නේ කොහොමද? කම්මන්තය වැඩෙන්නේ කොහොමද? ආජීව වැඩෙන්නේ කොහොමද? වායාම සති සමාධි වැඩෙන්නේ කොහොමද? මේ ධර්මයන් පිළිබඳව එයාගේ සම්පූර්ණ දැනුමක් තියෙනවා. එතකොට මේ දැනුම සම්මා දිට්ඨිය මූලික කරගෙන වැඩෙන්නේ. දිට්ඨිය කියනකොට එයා දැන් දර්ශනය පිරිසුදු කරනවා. කොහොමද දර්ශනය පිරිසුදු කරන්නේ? එයාට තියෙනවා අනිච්චානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනාත්තානුපස්සනා. අනිත්‍ය අනුව අනුපස්සනාවක් කරනවා, පුනපුනා බලනවා. ඒක තමයි විපස්සනාව කියලා කියන්නේ. අනිත්‍ය අනුව පුනපුනා බලනවා. කොහොමද අනිත්‍ය අනුව පුනපුනා බලන්නේ? ඉති වේදනාය සමුදයෝ, ඉති වේදනාය අත්ංගෝ. මේකයි වේදනාව, මේකයි වේදනාවෙහි හට ගැනීම, මේකයි වේදනාවෙහි නිරෝධය. ඉස්සෙල්ලම වේදනාව වෙන් කරගන්නවා, මේ වේදනාවේ හට ගැනීම කියන දේ දන්නවා, මේ වේදනාවෙහි නිරෝධය දන්නවා. වේදනාව දැනගන්නකොට එයාට අපි කාම භූමිය අසුරු කරන අය විදිහට එයාට රූපේ දැනගන්නත් වෙනවා.
ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ංගමෝ. සංඥා සංස්කාර විඥාන දැනගන්නත් වෙනවා. එයා අනිත්‍ය වශයෙන් දැනගන්නකොට පළවෙනි පියවර තමයි ඉති රූපං ඉති වේදනා ඉති සංඥා ඉති සංඛාරෝ ඉති විඥාන. මෙන්න මේකයි රූපය, මේකයි වේදනාව, මේකයි සංඥාව, මේකයි සංස්කාරය, මේකයි විඥානය. දැන් අනිත්‍ය වශයෙන් දකින්නේ හුදු මේ ධර්මයක් කියන තැන නම් එයා ඉස්සෙල්ලම මේ ධර්ම කියන ටික තේරුම් ගන්නට ඕනේ. ස්කන්ධ ධර්මයෝ කියලා අපි කියන්නේ ස්කන්ධ ධර්මය තේරුම් ගන්නට ඕනේ. එහෙම නැතුව අම්මා පේන තැනක ස්කන්ධ ටිකක් නේ තියෙන්නේ කියලා දකින්නව නෙමෙයි. එයා දකින්නේ ඇහැට පේන්නේ රූපයක්. අපි අර දරුවා කියන තැන ව්‍යවස්ථාපනයක් කළානේ කලින්. දරුවා කියන්නේ ඇහැට පේන රූපෙද ඇහැද කියලා. අන්න ඒ වගේ එයා දකින්න රූපය කියලා කියන්නේ ඇහැට පෙනෙනා වූ යම් දෙයක් තියෙනවා නම්, කනට ඇහෙන ශබ්දයක් තියෙනවා නම්. මේ කියන්නේ ගස් ගල් ගෙවල් දොරවල් ගැන නෙමෙයි. මේ කියන්නේ වර්ණ රූපය, මේ කියන්නේ ශබ්ද රූපය, මේ කියන්නේ චක්කුව, මේ කියන්නේ සෝතය. මේ විදිහට එයා දකිනවා මෙන්න මේකයි රූපය. ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපන් යන වේදනාවක් තියෙනවා නම් මේ තමයි වේදනාව. විඳීම. ඒක අම්මව විඳිනවා, අම්මව දැනෙනවා, දරුවව දැනෙනවා, තාත්තව දැනෙනවා. මේක නෙමෙයි විඳීම. විඳීම කියලා කියන්නේ මොකද්ද? ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපන් වේදනාව. එයා ඉස්සෙල්ලා දැනගන්නේ රූපය. ඉස්සෙල්ලා එයා ව්‍යවස්ථාපනය කරන වේදනාව. දැන් අනිත්‍යයි කියලා කියන්නේ පටන් ගත්ත තැන ඉඳලම මේක නැති වෙනවා මේක අනිත්‍යයි කියලා හිත ඉන්න එක නෙමෙයි. එයා ව්‍යවස්ථාපනයක් කරනවා. එයා පුන බලනවා. ඉති රූපං මේකයි රූපය. ඉති වේදනා මේකයි වේදනාව. ඉති සංඥා මේකයි සංඥාව. ඉති සංඛාරෝ මේකයි සංස්කාරය. ඉති විඥානං මේකයි විඥානය. මේක එයා පුන බලනවා ඒක දිහා. එතකොට එයාට දැන් පේනවා රූපය කියන්නේ මොකද්ද කියලා. එයා රූපේ පිළිබඳව සංජානනය කරනවා. රූපේ පිළිබඳව එයා මෙනෙහි කරනවා. රූපේ පිළිබඳව දැනගන්නවා. වේදනාව පිළිබඳව එයා දැන් දන්නවා. සංඥාව පිළිබඳව එයා දැන් දන්නවා. සංස්කාරය පිළිබඳව, විඥානය පිළිබඳව එයා දන්නවා. අන්න දැන් ඊට පස්සේ ඒ ටික දැනගත්තට පස්සේ ඒක ඉපදුනේ කොහොමද එහෙනම්? ඉති රූපස්ස සමුදය මෙහෙමයි රූපය හටගත්තේ. එයා දකිනවා දැන් අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර කියන හේතු ටික නිසා රූපය ඉපදුනා. අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර කියනකොට අවිද්‍යා, කර්ම, තණ්හා අතීත හේතු ටික විඥානයක් මෞකුසකට ප්‍රතිසන්දි වශයෙන් බැස ගන්න හේතු වෙච්ච ටික. ආහාරය කියලා කියන්නේ වර්තමානයේ උපස්තම්භක දේ. එතකොට මෙන්න මේ නිසයි රූපේ ඉපදුනේ. දැන් එයා ව්‍යවස්ථාපනය කරනවා. දැන් එයා දකින්නේ දරුවා පේනුනේ කොහොමද කියලා නෙමෙයි. ඇහැට රූපේ පේන්නේ කොහොමද? එයා දකිනවා රූපේ උපදින්නේ අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර නිසා. එහෙනම් කොහොමද රූපේ පේන්න තියෙන අවිද්‍යාව මොකද්ද? රූපේ පේන්න තියෙන කර්මය, තණ්හාව මොකද්ද? එයා දකිනවා මේ ප්‍රසාදයේ උපදවුවේ විඥාණය, ඒ ප්‍රතිසන්දි වශයෙන් බැසගත් විඥාණය නැතිනම් දැන් භවාංග විඥාණය නිසා මේ නාම රූපය උපදවන නාම රූපයට ප්‍රත්‍ය වෙනකම නිසා තමයි ප්‍රසාදයේ ඉපදුවේ. ප්‍රසාදයේ ඉපදුවේ යම් විදිහකට නම් කර්මජ ප්‍රසාදයේ ඉපදුවේ යම් විදිහකට නම් ඒ ප්‍රසාදයට අනුරූප විදිහට තමයි රූප පේන්නේ. ප්‍රසාදයට අනුරූප විදිහට ප්‍රසාදයට සුදුසු විදිහට තමයි රූප පේන්නේ. දැන් ඔන්න එයා රූපය ගැන දකින්නේ අර එළියේ තියෙන දේ ගැන නෙමෙයි. එයා දකින්නේ මෙතන කෘත්‍යයක්, ආයතන කෘත්‍යයක් ඇහැට රූපය ආපු විදිහ ගැන. එතකොට ඉති රූපස්ස සමුදය කියනකොට රූපය හටගත්තේ මෙහෙමයි කියනකොට මේ ප්‍රසාදයේ හැදුන හේතු ටිකම පෙන්වන රූපය හැදෙන්න හේතුව විදිහට. එතකොට ඒ ආහාරය උපස්තම්භක කරගෙන අතීත හේතු ටිකක් ජනක කරගෙන තමයි මේක ඉපදුනේ. එතකොට මේ ප්‍රසාදයට අනුරූපව තමයි රූපේ පේන්නේ. එහෙනම් අපිට කියනවා මේ පේන්නේ භෞතිකව එළියේ තියෙන වස්තුව පිළිබඳව කරන ව්‍යවස්ථාපනයක් නෙමෙයි. එළියේ තියෙන දේ ගැන කඩ බලන තැනක් ගැන නෙමෙයි. අනිත්‍ය තුලින් මෙතනදී සිද්ධ කරලා තියෙන මේ ආයතන කෘත්‍ය සිද්ධ සම්පාදනය කරන තැන. තව පරයයකින් අපි ගත්තොත් චක්කුං අනිච්චං රූපානිච්චං. ඇස අනිත්‍යයි රූප අනිත්‍යයි කියලා කියපු තැන. එතකොට මෙයා මේක අනිත්‍යයි කියලා ව්‍යවස්ථාපනය කරනවා. මොකද්ද රූපය හටගත්තේ මෙහෙමයි කියලා දකිනවා. ඒකත් අනිත්‍ය දැකීම. රූපේ ඉපදුනේ මෙහෙමයි. එතකොට නිරෝධය මේ ටික නිරුද්ධ වෙනකොට රූපේ නිරුද්ධ වෙනවා. මේ ටික නිරුද්ධ වෙනකොට රූපේ නිරුද්ධ වෙනවා කියලා දකිනවා. එතකොට කොහොමද ඇහි නිරෝධය රූපය නිරෝධයට හේතු වෙන්නේ? එතකොට අන්න ඒ නිරෝධය පිළිබඳව එයා දකිනකොට නිරෝධය හොඳට මතක තියාගන්න දෙපැත්තකින් එයා දකිනවා. දෙපැත්තකින් දකිනවා. කොහොමද?
අවිද්‍යා කර්ම තණ්හා කියන වර්තමාන හේතු ටික නැති කළොත් අවිද්‍යා කර්ම තණ්හා කියන වර්තමාන හේතු ටික නැති කළොත් අනාගතයට උපදින්න තියෙන මෙබඳු ධර්මය නූපදින ස්වභාවයටපත් වෙනවා. ඒකට කියනවා අනුත්පාද සංඛ්‍යාත දෙයක් අවබෝධ කරනවා කියලා. අනාගතයට උපදින්න තියෙන මෙබඳු ටික නූපදින ස්වභාවයටපත් වීම. ඒකයි අවිද්‍යා නිරෝධා රූප නිරෝධෝ කියලා කියනවා. අවිද්‍යාව නැති වුණොත් රූප නැති වෙනවා. කර්මය නැති වුණොත් නැති වෙනවා. තණ්හාව නැති වුණොත් නැති වෙනවා. මේ ටික අතීත හේතු ටික නම් මේ කියන්නේ වර්තමානය තුල මෙබඳු දේවල් උපදින්න නැත්නම් මේ හේතු ටික සකස් වෙන්න නැත්නම් අනාගතයට උපදින්න නැහැ කියන දේත් මේ රූපේහි අස්තංගමයේ දැකීමයි. ඒකත් අනිත්‍යයට අදාළයි. ඒ වගේම තමයි වර්තමාන වූ ප්‍රත්‍ය බිඳී යෑම නිසා වර්තමාන වුණ ප්‍රත්‍ය බිඳී යෑම නිසා වර්තමානයේ ආහාර කියන වචනේ පාවිච්චි කරන්නේ ආහාරය සඳහාම නෙමෙයි ප්‍රත්‍ය කියන දේ හැඳින්වීම සඳහාත් පාවිච්චි වෙනවා. සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා කියලා කියන්නේ සියලු සත්වයෝ ප්‍රත්‍යයෙන් යැපෙත් කියන දෙයමයි. එතකොට ආහාර කියන වචනේ පාවිච්චි වෙනවා ප්‍රත්‍ය සඳහා. එතකොට වර්තමානයේහි ඌ ප්‍රත්‍ය නිසා ඉපදුණු දෙයක් තියෙනවා නම් ඒක වර්තමානයේ ප්‍රත්‍ය බිඳෙන කොටත් නැති වෙලා යනවා. අන්න යා නැතිවීම පිළිබඳව දෙපැත්තකින් යා දකිනවා. එතකොට වේදනාව පිළිබඳවත් ඒ විදිහමයි. අවිද්‍යා කර්ම තණ්හා ටික නැති කළොත් අනාගතයට උපදින වේදනාව නැති වෙලා යනවා. අනුත්පාදයටපත් වෙනවා. ඒ වගේම තමයි වර්තමානයේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපන් වේදනාව ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙනවා කියන එකක් දකින්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ විදිහට දැන් අනිත්‍ය භාවනාවක් කරනකොට එයා දන්නවා මේ ධර්මතාවයන්ගේ හට ගැනීම වැයවීම දකින්නවා කියලා. දැන් සම්මා දිට්ඨිය කියන දෙයට අවශ්‍ය වෙන්නේ ඉස්සෙල්ලා අනුමාන ඥානය තුළ මේක ලබා ගත්තා. අනුමාන වශයෙන් මේක උපදව ගත්තා. එයා අනුමාන වශයෙන් උපදවගත්ත දේ නැවත නැවත බහුලීකృత කරනවා. සංකල්පයක් විදිහට සම්මා සංකප්පයක් විදිහට මේක දියුණු කරනවා. එතකොට එයාට එයාගේ තියෙන අනිත් අංග ටික සියල්ලම මේ ලෝකෝත්තර සම්මා දිට්ඨියට අනුගත වෙන මොහොතේදී මේ මාර්ගාංග ටික ඔක්කොම ලෝකෝත්තර මාර්ගාංග බවට පත් වෙන මොහොතේදී එයාට ඒ ලෝකෝත්තර මට්ටමින් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන්න පුළුවන්කම තියෙනවා වැඩෙනවා. එනිසා අද මේ මට්ටමේ ඉඳලා ඔබට අනිත්‍ය දැකීම, දුක අනුව දැකීම, අනාත්මය අනුව දැකීම කියන තැන ඉඳලා ප්‍රායෝගිකව මේක පුරුදු කරන්නට පුළුවන්කම තියෙනවා. මේ තමයි අපි පුරුදු කරන මූලිකම ප්‍රතිපදාව බවට පත් වෙන්නේ. මොන ප්‍රතිපදාවද? තණ්හා නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන එක. එනිසා ඔබ උත්සාහවත් වන්නට ඕනේ මේ තණ්හා නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කොහොමද තමා තුළ උපදවා ගන්නේ කියන මේ දේ දකින්නට. එනිසා අප්‍රමාදීව මේ තණ්හාවගේ නිරෝධය සාක්ෂාත් කිරීම සඳහා උත්සාහවත් වන්නට කියලා ඔබ සියලු දෙනාටම සිහිපත් කරනවා. අද දවසේදී මේ විදිහට ධර්ම ශ්‍රවණය කරගෙන සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේටත් අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේටත් ස්වාමීන් වහන්සේලා දෙනමට මුතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලු කුසල ධර්මයන් දෙවියන්ටත් අනුමෝදන් කරමු. සියලු සම්‍යක් දෘෂ්ටික ඉෂ්ඨකාරකාදී දේවගණ සමූහයා මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට අමා මහ නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද මේ සවනීය ධර්ම වැඩසටහනේ දායකත්වයේ ගැන කටයුතු කරනවා මෙල්බන් නුවර පදිංචි හර්ෂණී පුංචි හේවා මහත්මිය. එතුමිය බලාපොරොත්තු වෙනවා පරලෝසපත් ආදරණීය මෑණියන් වන අයිරින් පුංචි හේවා මෑණියන්ට පුණ්‍යානුමෝදනා කරන්නට එතුමියගේ 82 වන ජන්මදිනය සිහිපත් කරගෙන තමයි එතුමියට පුණ්‍යානුමෝදනා කරන්නේ. ඒ වගේම සහෝදරයා වන ලොතිනන්ට් කමාන්ඩර් ජානක පුංචි හේවා මහත්මයාටත් පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. අමිල ප්‍රනාන්දු මහත්මයාගේ දෙමව්පියන් ඇතුළු මේ පරලෝකීය නෑදෑ හිතමිතුරන්ටත් මේ පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. එනම් සඳහන් කරන්නට යෙදුණු අයිරින් පුංචි හේවා මෑණියන් ඇතුළු වර්ග પરම්පරානුයාත සෑම සියලු ඥාති වර්ගයාටම මේ පින අනුමෝදන් කරමු. ඒ සෑම සියලු දෙනාමත් ඔබ සෑම සියලු දෙනා නමිනුත් මේ ගිහින් පින් බලාපොරොත්තු වෙන සියලු ඥාති වර්ගයාත් තමන් කළ පිනක් මෙන් සතුටින් සාදුනාදයෙන් මේ පින් අනුමෝදන් වනු ලබත්වා.
හැම දිනාටම අමා මහ නිවනින් සැනසෙන්න මේ කුසල් හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ සියලු කුසල ධර්මයන් දායකත්වයෙන් කටයුතු කරන හර්ෂණී පුංචේවා මහත්මියටත් අමිල ප්‍රනාන්දු මහත්මයාටත් ඒ වගේම ඒ දරු තිදෙනා ඇතුළු ඒ සෑම සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් කරනවා. හැම දිනාටම අමා මහ නිවනින් සැනසෙන්නට මේ කුසලයේ හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.